ඩෙවලොප්මන්ට් ඉන්ජිනියර් ඩෙවලොප් කරේ එයාගේ ලැප්ටොප් එකේ. ඔපරේෂන් ඉන්ජිනියර් දාන්නේ ලයිව් සර්වර්ස් වලට. එතකොට මෙයාගේ ඩෙවලොප්මන්ට් මැෂින් එකේ තිබ්බ පැකේජස් තිබ්බ software වල versions අර දුවන අපි දාන සර්වර්ස් වල තියෙන එකතරම් දැන් මොකද වෙන්නේ? dependencies වල ප්‍රශ්නයක් ඉන්න නැත්නම් version ප්‍රශ්නයක් නැත්නම් packages unavailable නින්දා ඔයා අර deploy කරන website එකේ හරියට අර මෙයා හදපු තත්ත්වෙන් ඔයාට බැරි වෙනවා දාගන්න. ඒතර ඔන්න ප්‍රශ්නයක් නැතිනවා. ආයි මේ process එක fail. ඔයා ආයි inform කරන developer ට නෑ මේක හරියන්නේ. ඒතර මෙයා ආයි මේක හදන්න. ඒතර ඔයාලට පේනවා ඇති මේගොල්ලෝ continuously ප්‍රශ්නයක් මෙයා operation engineer ට දැම්මට පස්සේ තමයි ප්‍රශ්නයක් මතු වෙන්නේ. ඒ ප්‍රශ්නය ආවට පස්සේ තමයි ආයි ඔයගොල්ලෝගේ developer ඒ code එක නැත්නම් ඒ එන්නේ අදලා bug එක fix කරලා දාන්න. හරි. කොහොම හරි හිතන්නක මෙයා දෙයක් ආයි මෙයා fix කරලා හැදුවා කියලා. ඒතර ඒ අපේ ඔපරේෂන් ඉන්ජිනියර්ට ඉන්න වෙනවා. මොකද මෙයාම හදලා මෙයාම ටෙස්ට් කරලා නැහැ ඒක වැරදි. ආයෙ මෙයා හදනවා ආයෙ මෙයා ටෙස්ට් කරනවා නැහැ ඒක වැරදි. ආයෙ හදනවා කොහොම හරි මෙයාගේ එන්වයරන්මන්ට් එක මෙයාට ටෙස්ට් කරලා සක්සස් වෙනකම් ඔපරේෂන් ඉන්ජිනියර්ට පැත් කරලා බලන් ඉන්න ඕනේ. එයාට ලොකුට වැඩක් එන්නේ නැහැ. කොහොම හරි ඩෙවලොපර් කෝඩ් එක හදලා ඉවර වෙලා ඔපරේෂන් ඉන්ජිනියර් දුන්නට පස්සේ දැන් පුළුවන් අපේ ඔපරේෂන් ඉන්ජිනියර් එක ඩිප්ලොයි කරන්න. මෙයා ඩිප්ලොයි කරනවා වෙන පුළුවන් ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එක. ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකට දාද්දි මෙයා හදන්න ඕනේ හිතන්නේ සර්වර් එකක් තිබ්බේ නැහැ කියලා. එහෙනම් මෙයා සර්වර් එක හදන්න. සර්වර් එක හදලා අදාළ පැකේජස් ටික ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒතර මේ සර්වර් එක හදන පැකේජස් ඉන්ස්ටෝල් කරන්න අපි මේ ක්ලයන්ට් ගේ සයිට් එකනේ කරන්නේ. ඉතින් ක්ලයන්ට් ගේ සයිට් එක කරන්නේ කියලා. අපි ක්ලයන්ට් ගෙන් අප්‍රූවල් ගන්න ඕනේ. හරි. මේක කරන්නද මේක කරන්නද හරි. හරි මේ වගේ චේන්ජ් එකක් කරන්න කියලා. කොහොම හරි මේක ඩිප්ලොයි කරන්න. ඩිප්ලොයි කරාට පස්සේ ඒක ඇත්ත ඩිප්ලොයි කරාට පස්සේ ඒ ටෙස්ටිං QA පැත්ත ආයි කරන්න. ඒතර ආයි ඔයාට එන්න වෙනවා ටෙස්ටිං වල රිසල්ට්ස් ටික අරගෙන ආයි ඔපරේෂන් ඉන්ජිනියර් ගාවට එන්න වෙනවා. රයිට් මේක මෙහෙම කරා මෙන්න මේ වගේ අවුට්පුට් එකක් තමයි ආවේ. ඔය විදිහට අපි බැලුවොත් ඔය විදිහට අපි බැලුවොත් ඔපරේෂන් ඉන්ජිනියර් සහ අපේ ඩෙවලොපර්ට හැමතිස්සෙම කමියුනිකේට් කරන්න වෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මේක කරා මේක හරිද කියලා. ඔය දෙකවල අතර ප්‍රශ්න මතවාද ඇති වෙන්න පුළුවන්. ඕක තමයි ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ මේ DevOps කියන සංකල්පෙට මුලින්ම එන්නේ. හරි. දැන් හිතන්න අපි ඇප්ලිකේෂන් එක වැඩ කරේ නැහැ කියලා. ඇප්ලිකේෂන් එක වැඩ කරේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් කස්ටමර්ස්ලාට අපි ක්ලයන්ට්ලාගේ ක්ලයන්ට් බේස් එක දිහා බලුවාම ඒගොල්ලන්ට ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් සහ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් දෙකක් වෙනවා. ඕගනයිසේෂන් එකේ පැත්තෙන් ගත්තොත් ඔයගොල්ලෝගේ IT කම්පැනි පැත්තෙන් ගත්තොත් කියනවා ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් සහ ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් කියලා දෙකක්. ඒතර ඕකේ අපි කරන්නේ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් තමයි අපි ඩෙවලොප් කරන්නේ. ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකෙන් ක්ලයන්ට් එන්වයරන්මන්ට් එක ඒක තමයි අපි අත්‍තරම ගිහලා කෝඩ් එක දාන්නේ. දැන් මේ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකේ තියෙන තත්ත්වෙම නැත්නම් ඒ තියෙන සේම් කන්ඩිෂන් ඔයාගේ ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකේ තියෙනවා. නැත්නම් ඒක අනිත් ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකේ තියෙන සේම් කන්ඩිෂන් ඔයාගේ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකේ තියෙනවා. මොකක් හරි ඔය දෙකකින් එකකට තත්ත්වෙ ගේන්න ඕන. වඩා හොඳයි අපේ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකේ තියෙන තත්ත්වෙන් ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකේ තියෙනවා. මොකද අපිනේ ඩෙවලොප් කරන්නේ ඒක තමයි බොරි වෙන්නේ. IT කම්පැනි පැත්තේ තමයි ඒක ඩෙවලොප් කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපිට කියන්න පුළුවන් ක්ලයන්ට් සයිඩ් රයිට් මෙන්න මේ පැකේජස් අපිට අවශ්‍ය වෙනවා අපේ වැඩේ කරගන්න. ඔයාට ඕන වැඩේ කරලා දෙන්න. හරි. දැන් මේ අර මම කිව්වා කියන මතවාද ඇති වෙනවා. දැන් මොකක් හරි වැරද්දක් අහවම ඔපරේෂන් ඉන්ජිනියර් කරේ ඩෙවලොපර් දුන්න කෝඩ් තමයි ඩිප්ලොයි. හැබැයි ඩෙවලොපර් කියන්නේ නැහැ. අපි හරියට හදලා දුන්නේ මෙයාගේ අතින් තමයි වැරද්දක් වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ ප්‍රශ්න ඇති වෙනවා. කොහොමත් කස්ටමර්ට නැත්නම් එන්ඩ් යූසර්ට මුලින්ම ෆේස් වෙන්නේ ඔපරේෂන් ඉන්ජින්. මොකද ඔපරේෂන් ඉන්ජින්ගේ වගකීම තමයි මේක අප් ඇන්ඩ් රයින් තියාගන්න. ඒක ඩෙවලොපර්ව මීට් වෙනවා ගොඩක් වෙලාවට අඩුයි. හරි. කොහොම හරි ඔන්න ඔය දේවල් හින්දා තමයි ඔය මම කියපු ඔය මතවාද හින්දා තමයි මේ DevOps කියන සංකල්පෙට එන්නේ. ඊට පස්සේ අපි එනවා DevOps කියන සංකල්පෙට. හරි. දැන් අපි කතා කරමු මොකද්ද DevOps. මොකද්ද DevOps කියලා කිව්වහම මේකට මීනින් වර ගානක් තියෙනවා. ගොඩාක් තියෙනවා මේකට මීනින්ග්ස් මේක නෑ. මේකයි කියලා හරියටම කියන්න බෑ. රයිට්. හැබැයි ඒ වුණාට මෙතන අපිට කියන්න පුළුවන් එකම දේ මෙතන තියෙන වචන හතරයි. DevOps කියලා කියන්නේ කල්චර් එකක්. DevOps කියලා කියන්නේ collaboratively වැඩ කරන්න පුළුවන් තැන. DevOps කියලා කියන්නේ collection of tools. DevOps කියලා කියන practice එක. ඔන්න ඔය වචන හතර තියෙනවා නම් නැත්නම් ඔය වචන හතරෙන් වචන තුනක් කර තියෙනවා නම් වගේ මොකක්ද definition එක අපි කරනවා DevOps කියලා. ඒක මම මේ දාලා තියෙන්නේ Wikipedia එකේ මට මතක හැටියට ගත්ත එකක්. ගොඩක් තැන්වල ගත්තොත් ගොඩාක් එකකට වෙනස් definitions තියෙනවා. but ඒ definition එකක් අපි කටපාඩම් කරගන්න ඕනේ නැහැ. තේරුම තියෙනවනේ මොකද්ද DevOps කියලා කියලා. මොකද්ද DevOps කියන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ මොකද්ද DevOps නෙමෙයි කියන එක මම පොඩ්ඩක් චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. DevOps කියලා කියන්නේ
combination of development and operation, right? ඒක concept එකක් dealing with other things. මම slide screen එකට dual screen දාලා තියෙන්නේ, right? So software development, operation, services, it emphasize ඒකෙන් පැහැදිලි වෙනවා communication, collaboration, integration between software development and information technology operation process, right? ඒතකොට DevOps කියලා කියවම සරලව DevOps කියන්නේ culture එකක්, DevOps කියන්නේ practice එකක්, right? So මේක ඇතුලේ තියෙනවා tools, collaboratively වැඩ කරන්න පුළුවන් කියන තත්ත්වෙත් ඔය ඔන්නව ඇතුලේ තියෙනවා, right? හරි. එතකොට right. හොඳ සිස්ටම් එකක් සහ හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙන දෙයක් අපි දුන්නොත් නැත්නම් ඕගනයිසේෂන් එකක තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපිට හොඳ විදිහට ඕගනයිස් කරලා ඩෙලිවර් කරන්න පුළුවන් නම් අන්න එතන තියෙන ක්වොලිටි එක. right? ක්වොලිටි එකක් තියෙනවා සහ අපි දෙන software එකට reliability එකක් තියෙන විශ්වාසභාවය තත්ත්වයක් තියෙනවා. අපි ඒක හොඳට ඩෙවලොප් කරලා හරි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඔටෝමේටිව් විදිහට ඒ කියන්නේ හැමදේම අපිට පුළුවන් නම් මැනුවල් කරන්න නැතුව ඔටෝමේට් කරලා දෙන්න. ඒතර අපේ ප්‍රොඩක්ට් එකට හොඳ ක්වොලිටියක් තියෙනවා. මේ DevOps කියන එක enablement එකක් කරාම. ඒ කියන්නේ DevOps අපි කියනවා අපිට ඕගනයිසේෂන් එක DevOps පටන් ගන්න ඕන නම් අපි කියනවා අපි DevOps enable කරනවා කියලා. හරි DevOps enablement එක කියලා කියන්නේ අපි ඒකේ DevOps start කරනවා. ඒතකොට මේ DevOps කියන සංකල්පය පටන් ගන්නවා. මේක ටිකක් ලොකු සංකල්පයක්. මේකේ මොනවද වෙන්නේ? ඔය මම පල්ලෙහෙන් දාලා තියෙනවා මේ ස්ලයිඩ් එකේ පේනවා ඇති. රවුන්ඩ් කීපයක් zigzag ආකාරයට යන්නේ. ඒතකොට DevOps කියන එක improve කරාට පස්සේ මොනවද අපිට වෙන්නේ? අපිට fast solutions. ඒ කියන්නේ අපේ ප්‍රශ්න වලට අපේ තියෙන bugs වලට ඉක්මනට fixes අපිට හම්බ වෙනවා. අනිත් එක තමයි අපේ තියෙන performance improve වෙනවා. ඒතකොට bugs ටික fix වෙනවා කියලා කියන්නේ right? අපේ තියෙන ප්‍රශ්න resolve වෙනවා. නැත්නම් ඔයාගේ තියෙන අලුත් requirement ඉක්මනට normal software development life cycle එකේ යනවට වඩා වැඩි ඉක්මනට මේ දේවල් අපිට resolve කරගන්න පුළුවන්. Improved performance performance කියලා කියවම විවිධාකාරයේ performances තියෙනවා. එකක් අපිට performance කියවම අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ fast කියලා. ඔව් fast කියන එක ඒක හරි. fast කියන්නේ මොන වගේ fast එකක්ද? වෙබ්සයිට් එකේ ගිහලා hit button එකක් hit කරාම page එකක් එන fastද? ඔව් ඒක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකේ page එක අපිට slow වෙලා එන්නේ සමහරට ඔයාගේ server එකේ තියෙන මේ resources වල slowness එක හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලෙට වෙබ්සයිට් එක ඇක්සස් කරන users ලා ගාන වැඩි හින්දා වෙන්නත් පුළුවන්. ඒතර අපි දැනගන්න ඕනේ users ලා ගාන වැඩි විදි කොහොමද අපි මේක handle කරන්නේ? ඒක handle කරගන්න මේ DevOps එක enablement එක කරගන්න වෙනවා. අනිත් එක increase efficiency. කොහොමද අපි මේ efficiency එක increase කරන්නේ? කොහොමද අපි customers ලාට අපිට ඒගොල්ලන්ට ඕන දේවල් ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට අපි දෙන්නේ deliver කරගන්න. Continuous improvement. අපි කොහොමද මේ අපිට මොකක් හරි දෙයක් add කරගන්න ඕන නම් ඒ දේ add කරගන්න එක සාමාන්‍යයෙන් තියෙන software development life cycle තියෙන මේ stages කීපයක්. මේ stages කීප pass කරලා එද්දී එක්කෙනෙකුට එන වෙලාව ටිකක් වෙලාව ගත වෙනවා. මොකද අපි මේ stages යන්න ඕනේ එක order එකකින්. but මේ DevOps කියන සංකල්පයේදී අපි කතා කරන එක continuous integration, continuous development, continuous deployment කියන දේවල්. ඒතර ඔන්න ඔය continuous කියන දේවල් එක continuous improvement කියන එක ගොඩාක් වර්ධනය වෙනවා. අපි මේ දේවල් කතා කරමු. මේකදී මම ගොඩක් කරලා කතා කරනවා මේ ඉස්සරහට. අනිත් තමයි customer improve customer experience. customers ගේ experience එක improve වෙනවා. ඒ කියන්නේ දැන් අපි customer හිතනට වඩා වැඩි වේගයකින් නැත්නම් ඒගොල්ලන්ට reliable service එක provide කරද්දී ඒගොල්ලන්ගෙන් ලැබෙන හොඳ feedback එකකින් right අපිට එක්ක අපේ business එක grow වෙන්න පුළුවන්. නැත්නම් අපේ තියෙන business එක වැඩි වෙන්න පුළුවන්. නැත්නම් ඒ feedback එකකින් තව business අපිට ලැබෙන්න පුළුවන් right. ඒකට අනිත් පැත්තේ අපේ company grow වෙන්න පුළුවන්. අපිට අපේ company එකේ ඉන්න employees ලාට benefits වැඩිපුර දෙන්න පුළුවන් right. මම කියන්නේ අපි organization එක පැත්තෙන් හිතලා මම DevOps engineer කෙනෙක් නා. ඕගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ DevOps engineer කෙනෙක් නම් මේ ලැබෙන වාසිය ඔයාට සහ ඔයාගේ organization එකට ලැබෙන වාසිය. අනිත් එක reduce failure and rollbacks. ඒ කියන්නේ අපිට අපේ අතින් එන වැරදි අඩු වෙනවා සහ rollbacks. rollbacks කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක් deploy කරාට පස්සේ අපි ඒක ආපස්සට ගන්නවා නම් අපි ආ rollback කරනවා. දැන් Windows වල තියෙන්නේ ඔයගොල්ලෝ update එකක් කියලා එනවා, update එකක් වෙනවා, update එකේ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ restore point එකට ගිහලා කරනවා. ඒතර එදා තිබ්බ තත්ත්වෙට machine එකපත් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි එතන rollback කියලා කියන්නේ. right? ඒතර failures ටික අඩු වෙනවා. ඒ වගේම අපිට number of rollbacks, number of පරණ stage එකට අපි ගන්න වාර ගන්න අඩු වෙනවා. අපි rollback එකක් කරා කියලා කියන්නේ
අපි දාපු අප්ඩේට්ස්, අපි දාපු පැචස්, අපි අලුතෙන් දාපු එන්හාන්ස්මන්ට් ටික ඔක්කොම පස්සට ලියනවා. එතකොට අපිට ආයි කස්ටමර්ට යම් කිසි නැත්නම් කස්ටමර් අපිට ආයි යම් කිසි කාලයක් දෙනවා. අපිට ආයි යම් කිසි කාලයක් ගන්න වෙනවා. අලුත් ෆීචර්ස් ටික ඇඩ් කරලා. මොකද රෝල් බැක් එකේදී ගොඩාක් වෙලාවට අපි මේ දේවල් තියලා මේ දේවල් විතරක් ගන්නවා කියන වෙලාවල් අඩුයි. හරිම අඩුයි. අපි ගොඩක් වෙලාවට කෙලින්ම අපි කරපු ස්ටේජ් එකම තමයි අපි ආයි රිවර්ට් කරලා ගන්න. faster ROI right return of investment ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන ලාභේ අපි බෙදනවා අපි දුන්න සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක. ඒ කියන්නේ අපිට percentage එක වගේ තමයි එන්නේ. කොච්චර ප්‍රමාණයක අපේ ලාභයට අපේ ඉන්වෙස්ට්මන්ට් එක සාපේක්ෂව අපිට කොච්චර ලාභයක් ලැබුණාද. ඒකත් අපේ grow වෙන්න පුළුවන්. සහ අපිට ඒක හිතුවට වඩා ඉක්මනට අපිට ලැබෙන්න පුළුවන්. right so ඔන්න වගේ දේවල් තමයි organization එක පැත්තේ. සහ organization එක පැත්තෙන් විතරක් නෙමෙයි DevOps engineer කෙනෙක්ගේ පැත්තෙන් හිතුවත් මෙන්න මේ වගේ benefits ටිකක් අපිට සාමාන්‍යයෙන් හම්බෙනවා. ඔය ටික තමයි මොකක්ද DevOps කියන එකේ සහ DevOps වලට එන්න කලින් මොන වගේ තත්ත්වයක්ද තිබ්බේ කියන එක තමයි මට කියන්න ඕන වුණේ. මම හිතනවා මේ ටික පැහැදිලි ඇති කියලා. එතකොට හොඳට තේරුම් ගන්න DevOps කියලා කිව්වහම මේ DevOps කියන්නේ දැන් ලංකාවේ ගොඩාක් වෙලාවට භාවිත වෙනවා මේක job role එකක් කියලා. ඇත්තටම personally පුද්ගලිකව මගේ මතේ නම් මේක job role එකක් වෙන්න බෑ. මේ job role එක ඇතුලේ ඉන්නවා system engineers ලා, මේ job role එක ඇතුලේ ඉන්නවා platform engineers ලා, මේ job role එක ඇතුලේ ඉන්නවා cloud engineers ලා. එතකොට මේ job role එක ඇතුලේ ඉන්නවා system engineer, system operation engineers ලා ඉන්නවා, site reliable engineers ලා ඉන්නවා. එතකොට automation engineers ලා ඉන්නවා. ඔය කට්ටියකම එකතුවක් තමයි DevOps කියලා කියන්නේ. DevOps කියන එක master කරන්න කියන්නේ මට හැමද DevOps එකේ තියෙන හැමදේම මට පුළුවන් කියලා කියන්න ටිකක් අමාරුයි. මොකද ඒ ඒරියා ඒ වපසරිය ගොඩාක් ලොකුයි. හරි. හැබැයි අපේ ලංකාවේ දැන් DevOps කියන DevOps engineer කියන මේ designation එක නැත්නම් ඒ තනතුර ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට මම මේ අන්තිම ස්ලයිඩ් වලදී මම පැහැදිලි කරන්න. ඒක කම්පැනි එකකින් කම්පැනි එකට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ඒකේ තියෙන වපසරිය ගොඩක් ලොකුයි. ඒ තියෙන හැමදේම ඕගනයිසේෂන් එක යූස් වෙන්නේ නැත්නම් ඕගනයිසේෂන් එක පාවිච්චි කරන්නේ ඒ ජොබ් රෝල් එක එයාගේ කම්පැනියේ තියෙන අවශ්‍යතාව වලට. ඒ කියන්නේ කම්පැනි තියෙනවා නම් එයාට සිස්ටම් පැත්තයි එයාට CI පැත්තයි විතර නෝනේ. ඒගොල්ලගේ කම්පැනි DevOps engineer විදියට බලන්න එන්නේ දේවල්. තව කම්පැනි එකකින් ඉන්නවනේ ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒතර මෙතන ඉන්න DevOps engineer මට DevOps පුළුවන් කියලා මෙතනට යද්දි සමහර දේවල් අලුතින් ඉගෙන ගන්න සහ ඔයා ගාව නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ගැටලු එන්න පුළුවන්. but overall DevOps කියලා කිව්වහම culture එකක්, practice එකක්, collection of tools සහ collaboratively වැඩ කරන්න පුළුවන්. හරි. මම හිතනවා ඒ ටික හරියටම පැහැදිලි ඇති කියලා. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි. මම අර කලින් කියපු වචන තුන. හරි. මොකද්ද DevOps කියලා? culture එකක්, collaboratively වැඩ කරන ඕනේ, practice සහ tool එක. culture එකක් කියලා කියන්නේ මේක culture කියන සංස්කෘතිය. අපි කොහොමද වැඩ කරන්න ඕනේ, අපි කොහොමද කට්ටියත් එක්ක කතා කරන්න ඕනේ, මොනවාද අපේ තියෙන technical processes මොනවාද හරි. ඒ කියන්නේ මොන විදිහට මොන stages මොන දේවල්ද අපි අනුගමනය කරන්න ඕනේ. සහ මොනවාද පාවිච්චි කරන tools. දැන් tools කියලා කිව්වහම මේ අපි ගොඩක් වෙලාවට ඉන්නේ මේ පාවිච්චි කරන ඕනේ applications. හරි. කියන්නේ එක applications තියෙනවා. මේ DevOps කියන එක enable කරන්න අපිට තනියම කරන්න බෑ. right මේ IT නේතර අපිට තනියම දේවල් කරන්න බෑ. අපි ඒකට ගොඩාක් තියෙන tools අරගෙන මේ එකිනෙකට බද්ධ කරන. නැත්නම් අපි යන කම්පැනි නැත්නම් අපි යන link කරනවා. මේ මෙහෙම කරලා පස්සේ තමයි අපිට මේ culture එක අපිට හරියටම ගෙනියන්න පුළුවන්. right ඊට පස්සේ එනවා වචනයක් එනවා automation කියලා. right automation of processes. ඒ කියන්නේ අපි DevOps සංකල්ප ගෙනාවට පස්සේ අපි කොයිම වෙලාවකවත් දේවල් මැනුවලි කරන්නේ නැහැ කියන්නේ අපි කිසිම දෙයක් නොකර වාඩිලා ඉන්නවා කියන එක නෙමෙයි. අපි ගොඩාක් වෙලාවට ඔය කරන day to day tasks තියනවා නේද? ඒ කියන්නේ අපි කියනකොට BAU work. හරි. අපි ගොඩාක් වෙලාවට අපේ කරන්නේ day to day හැමදාම එක command එකක් උදේ පාන්දර ගිහලා command පහක් හැමදාම execute කරලා ඒකේ output එක බලනවා මේක හරි කියලා නැත්නම් මේ report එකක් දානවා නම් මොකක් හරි Excel එකක් fill කරනවා නම් නැත්නම් ඔයා verify කරගන්න නම් අන්නේමක දෙයක් ඔයාලට පුළුවන් automate කරන්න. ඇයි ඒක ඔය හැමදාම කරන දේ. ඔයා දන්නවා මේ command පහ තමයි execute කරන්නේ. මේ command පහ හැමදාම execute කරනවා. ඔයාලට පුළුවන් මේක automate. right so automation of processes and sharing feedback. එතකොට මේ DevOps කිව්වම අර මම කියන්නේ culture කියලා මේ culture එකක් වුණා මොකද කරන්නේ අපි එකිනෙකට අපි කතා කරනවා. right අපි දන්න ටික එකක් තව කෙනෙක් එක්ක share කරගන්න ඕනේ නැත්නම් අපි අපේ team එක අපිට boom කරගන්න පුළුවන් වෙනවා. right වර්ධනය කරගන්න පුළුවන් අලුතින් කට්ටිය ආවම අපිට ඒගොල්ලන්ව ramp up කරගන්න පුළුවන් වෙනවා.
සහ collection of best practices and knowledge. Best practices ඒක ගොඩක් වටිනවා. Best practices කියලා කිව්වහම අපි දන්නවා මේ කරන්න ඕන දේවල් ටික දන්නේ. හැබැයි කරන්න ඕන දේවල් කරන්න ඕන හොඳම විදිහෙන් කරන්නත් අපි ඕන. අර අපි කියනවානේ අර hard work එක නෙමෙයි විතරක් වටින්නේ smart work එක කියලා. hard work කියලා එයා පැය ගාණක් දඟලලා පැය 3ක් දඟලලා අමාරුවෙන් එක වැඩක් කරත් ඒ වැඩේ smartly තව කෙනෙක් පැයකින් කරත් මොකද්ද වඩා හොඳ smart work. ඒතර දැනගන්න ඕනේ අපි hard work වලට වඩා අපි smart work වලට යනවා. best practices කියන දේ අන්න ඉතින් තමයි apply. ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. හැබැයි වැඩේ කරන්න හරිම විදිහේ. සමහරක් වෙලාවට මේ කියන මේ best practices implement කරන්න යම්කිසි කාලයක් යනවා. මුලදී යම්කිසි කාලයක් ගත වෙනවා. මොකක් හරි process එකක් initiate කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. හැබැයි ඒ ගත වෙන කාලේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. long term හිතුවොත්. අපි ගොඩාක් දුර දෙක හිතුවොත් එක ප්‍රශ්නයක් වෙන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නම් ඒකට. දැන් හිතන්න documentation කරනවා. අපි මොකක් හරි දෙයක් කරන්න හැටි document කරනවා. දැන් හොඳට දන්නවා organization එක ඔයා විතරක් නම් ඉන්නේ. ඔයා විතරයි නම් ඉන්නේ. ඇයි ඔයා document කරන්නේ? මොකද මේ දේ කරන්න මම already දන්නවා. but ඔයාට කියන document එකක් හදන්න කියලා මේක කරන්න හැටි. A to Z අලුතෙන් ආපු කෙනෙක්ට තේරෙන විදිහට ඔයා document එකක් හදන්න. ඔයා මේ documentation එකට screenshot දාලා steps ලියලා IP address ලියලා මොකද්ද command එක ලියලා step 5 1 2 3 4 කියලා steps ටික දාලා document එක. දැන් මේ document එක හදපු එකේ වාසිය ඔයාට තේරෙන්නේ නැහැ. ඒක ඔයානේ වැඩ කරන්නේ. හරි. මේ කවදා හරි දවසක මේ company grow වෙනවා නැත්නම් ඔයා company අයින් වෙනවා. නැත්නම් ඔයාගේ shift එක තව කෙනෙක් ගන්නවා. දැන් ඔයාගේ organization එක 24/7 වෙනවා. දැන් ඕනේ ප්‍රශ්නයක් වෙනවා. තව කෙනෙකුට ඔයා දන්න දෙයක් නැත්නම් ඔයා කරපු දෙයක් ඔයා කර හිටි දෙයක් තව කෙනෙකුට perform කරගන්න බැරි වුණා. දැන් අපි දන්න අපි initially organization එකට log වෙද්දී අපි කෙනෙක් කට්ටියට KT කියලා දෙයක් දෙනවා. knowledge translate කරනවා. මේ knowledge translate කරන වෙලාව විතරක්ම මදි කෙනෙකුට තව දෙයක් ග්‍රහණය කරගන්න. මොකද මම කරන දේ perfect කෙනෙක් නෑ. මගේ area එකේ මම ගොඩක් මට හැමදේම මගේ area එකේ කරන දේවල් ටික මට හැමදාම පුළුවන් නම් අලුත් කෙනෙකුට මම ඒක එකපාර කියලා දුන්නොත් මගේ භාෂාවෙන් එයාට ඒක අල්ලගන්න බැරි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අල්ලගන්න අමාරුයි කරන හැමදේම. ඉතින් ඒක හදිස්සියකදී ආයෙ තව කෙනෙක්ව contact කරලා වැඩක් කරන්න බැරුණොත් but අපි ගාව documentation එක තියෙනවා නම් මේ documentation එක follow up කරනවා. දැන් ඔන්න පළවෙනි දවසේ documentation එක ලියද්දී ඔයාලට දවස් දෙක තුනක් කියයි. නැත්නම් පැය කීපයක් ගියයි documentation එක ලියන්න. ඒතර ඒක waste එකක් කියලා හිතුවට organization එකේ පැත්තෙන් organization එක grow වෙද්දී නැත්නම් අර හදිස්සි අවස්ථාවේදී ඒක ලොකු plus point එකක් වෙනවා. ඒතර ඔය වගේ පොඩි දේවල් තියෙනවා. ඒකේ best practices කියන දේ improve කරන්න ඕනේ. ඊට පස්සේ collaboration. අර මම කිව්වේ ඒක අර අපි දැන් DevOps team එකක් කියලා කිව්වහම දැන් කලින් තිබ්බ operation ඊට පස්සේ තිබ්බ කලින් තිබ්බ development ඊට පස්සේ operation දැන් DevOps team මේ DevOps team එක මේක දෙකම ඇද්දෙන් ගෙනත් තිබ්බට හරියන්නේ නැහැ. මේක තවත් team එකක් කරන්න එපා. ගොඩක් වෙලාවට එහෙම කරන එක වැරදි. එහෙනම් කරන්න ඕනේ එක මේ දෙක ඡේදනයක් වෙන්න ඕනේ. නැත්තම් මොකක් හරි ලොකු part එකක් කියන්නේ එක්ක half වැටෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තව ලොකු part එකක් අපේ development පැත්තට සහ operation පැත්තට add වෙන්න ඕනේ. ඒතර ඔන්නේ විදිහට තමයි අපි DevOps team එකක් අපි grow කරගන්න අවශ්‍ය වෙන්නේ. right. හරි. අනිත් තමයි practice කියලා කිව්වහම මේ continuous integration අපි මෙතන කතා කරන වචන කීපයක් ගැන continuous integration continuous delivery continuous deployment automation testing monitoring observability මෙන්න මේ දේවල් අපි අපේ practice එකක් විදිහට අපි කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ DevOps කියන්නේ life cycle නේ. මේ life cycle එකේ දේවල් අපි පයින්න හොඳ නැහැ. අපි පයින්න හොඳ නැහැ. අපි කිසිම දෙයක් එකක් skip කරලා ඊළඟ step එකට යන්න හොඳ නැහැ. අපි මේ stages හැම එකක්ම one by one ලස්සනට follow up කරගෙන තමයි යන්න ඕනේ. continuous integration කියන්නේ මොකද්ද? continuous delivery, deployment, automation, testing, monitoring, observability මේවා නිකන් වචන විතරයි කියලා හිතන්න එපා. අපි මේ ඊළඟ slide එකේදී මම ගොඩාක් වෙලාවට explain කරනවා one by one මොනවද මේ වලින් වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ අපි අනිවාර්යයෙන් කතා කරනවා tools. මොකද කියන්නේ tools කියන්නේ DevOps නෙමෙයි. හැබැයි DevOps එක ඇතුලේ tools ලොකු වැඩක් කරනවා. DevOps එක ඇතුලේ part එකක් තමයි tools කියන්නේ. tools කියන්නේ එක part එකක් විතරයි. හැබැයි tools කියන්නේ DevOps නෙමෙයි. හරි. එතකොට මේ tools මොකද ඕනේ වෙන්නේ? tools නැත්නම් අපිට කියන application. මේ application අපිට අවශ්‍ය වෙනවා අපේ වැඩේ automate කරන්න. නැත්නම් අපේ software development process එක ලස්සනට අරගෙන යන්න මේ tools අපිට අවශ්‍යයි. ඉතින් තමයි අපිට tools බලපාන right?
එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපහැදිලි තැනක් තියෙනවද මොකද්ද මේ DevOps සහ මේ මම කියපු වචන හතරේ අපහැදිලි තැනක් තියෙනවා නම් කාටද ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න ට්‍රේස් කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි කන්ටිනියු කරගෙන යමු ඉස්සරහට හරි මේක තමයි අපේ DevOps life cycle එක හරි ඒතර මේ DevOps life cycle එක දිහා බලුවම තියෙනවා මේකේ වචන කීප තුනයි 1 2යි 3යි 4යි 5යි 6යි 7යි වෙන වචන 8ක් තියෙනවා මේ වචන 8 කොහෙන් කරත් මේක කොහෙන් පටන් ගත්තත් ඔයා DevOps life cycle එක කොහෙන් පටන් ගත්තත් ඔයාට මේ follow එක තමයි යන්න පුළුවන් යන්නේ මේ විදිහට අපි මේක පටන් ගන්නවා හොඳට තමයි පටන් ගන්න plan කියන එක මට පැහැදිලි කරන්න ලේසි මෙතන plan code build test release deploy operate monitor then again plan code build test release likewise ඔන්න විදිහ තමයි මේ රවුම යන්නේ රවුම පටන් ගන්න තැන ගැන ප්‍රශ්නයක් වෙන්නේ බට් රවුම යන්නේ ඔය යන විදිහට ඔය error එකක් වගේ තියෙන error එක තියෙන පැත්තටම යන්නේ හරි දැන් මේකේ මේ තියෙන මේ stages අපි මේව තමයි stages මේ stages අපි පාවිච්චි කරද්දී නැත්නම් අපි මේ DevOps වලට මේක enable කරගන්නකොට අපි මේක බෙදා ගන්නවා කැලේ කීපයකට. ඔයාලට පේනවා මේ පල්ලෙහා මම පොඩි දාලා තියෙන චූටි image එකක්. ඒකේ අර කියපු stages ටික. පොඩ්ඩක් කඩලා දෙපැත්තට වෙන් කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලනවාදී මෙතන තියෙන්නේ නිල් පාට කොට තියෙන 4යි, කහ පාට කොට තියෙන්නේ 3යි. හැබැයි මගේ මේ DevOps life cycle එකේ stages තියෙන 8ක්. ඒකෙන් අර ඉතුරු stage තමයි මම මැදරන් දාලා integration. හරි මම ඒක explain කරන්න. ඒතර integration එක ඕනේ වෙනවා. මොකටද? අර process එක යද්දි ඒගොල්ලන්ව එකිනෙකාට සම්බන්ධ කරවන්න අපිට integration කියන එක ඕනේ. හරි. වැඩි හිතන්න එපා. මුලින්ම ගමු අපි plan සහ code කියන එක. plan නැත්නම් අපි කියනවා planning සහ code. planning සහ code කියන මේ දෙකම අපි එකට එකතු කරලා කියනවා continuous development කියලා. continuous development. ඒ කියන්නේ code එක build කරන තැන කියලා හිතන්න. හරි. code එක build කරන තැන සහ code එක build කරන්න කලින් මේක plan කරන තැන. ඊට පස්සේ build සහ test කියන phase දෙක අරගෙන එකතු කරලා දීලා තිනවා continuous testing කියලා. හරි. ඊට පස්සේ දාලා තියෙන integration අපි කරා ආයි තව ඉතලක් දාලා ලියලා තිනවා continuous integration. ඊට පස්සේ තව පින්තූර අපි ගලුවොත් අපි දකුණු පැත්තේ තියෙනවා තුනක් තියෙනවා deploy operate සහ monitor. මේකෙන් deploy operate කියන දෙක එකට අරගෙන ලියලා තිනවා continuous deployment කියලා. අන්තිම එක අරගෙන තිනවා continuous monitoring කියලා. ඒක ඔන්න ඒ විදිහට තමයි අපි මේ life cycle එකේ අපි මේ අදාළ දේවල් අපි point කරලා නැත්නම් අපි category කරලා වෙන් කරලා තියෙනවා. අපි යමු මේක පළවෙනි එකට. මේක ප්‍රශ්නයක් නෑ නේද? මේක පැහැදිලි නේද? හරි. මොකක්ද ප්‍රශ්නයක් නැතුවද කියලා. මේක පළවෙනි එක. continuous development. මොකක්ද මේ continuous development කියලා කියන්නේ? මම පැහැදිලි කරන්නම්. මොකක්ද මේ continuous development කියන්නේ? continuous development කියලා කියන්නේ අපි අර DevOps life cycle එක දිහා බැලුවොත් ඒකේ තියෙන planning සහ coding කියන දෙක. right? ඒකේ තියෙන planning සහ coding කියන දෙකම අරගෙන තමයි අපි මෙතන මේ එක category එකක් විදිහට දාන්නේ continuous development කියලා. ඒක මම කියවදින continuous development involves plan and code. මොකද මේ plan කරනවා කියලා කියන්නේ? හැම project එකක්ම හදන්න. නැත්නම් අපි කියන organization එකකට client මොකක් හරි වැඩක් බලද්දී අපි කියන project එකක් කියලා. ව්‍යාපෘතියක් කියලා. මේකට තියෙනවා යම්කිසි vision එකක්. right? මේක කවද්ද කරන්නේ මොනවාද තියෙන requirements කවද්ද වැඩිද බාර දෙන්න ඕන testing එක ඉවර කරන්න ඕනේ කවද්ද මෙතන document මේක අන්තිමට deliver කරන්න කලින් documentation part එක දෙන්නේ කොහොමද අපි මේක maintenance කරන්නේ කොහොමද මොන වගේ server එකක්ද මේකට අවශ්‍ය එතකොට මේකට කොච්චර performance නැත්නම් මේකට කොච්චර workload එකක් handle කරන්න පුළුවන්ද සහ මේක deploy කරලා පස්සේ අපි තව කොච්චර කාලයක් මේක maintain කරනවද කොහොමද ඔයගොල්ලෝ agreement එක මොකක් හරි issue එකක් වුණොත් කවුද බලන්නේ right කාටද මේකේ back end servers වලට access තියෙන්නේ right ඒ තියෙන කට්ටියට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් අපි මේකේ backup ගන්නවාද එතකොට ගන්න backup කොහොමද store කරන්නේ කොච්චර කාලයක් backup ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ planning work එකේදී කරන්නේ හරි ඒක තමයි planning කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ planning එක එන්නේ server side මේ code එක පැත්තේ නැත්නම් අපේ මේ අපි develop කරන්නේ මොන දේවල්ද කියන එක මත right ඒතර මෙතන අපි plan කරනවා ඉතින් මේක front end application එක අපි මේක plan කරනවා right front end එක
මුලින්ම කරන login string එක එක්කෙනෙක් කරනවා ඊට පස්සේ ඊළඟට තියෙන form එක තව team එකක් කරනවා ඊට පස්සේ search form එක තව කෙනෙක් database එක බලන කෙනා තව කෙනෙක් print කරන තැන තව කෙනෙක් delete function එක තව කෙනෙක් ඔය වගේ අපි modules කඩා ගන්නවා. ඔය කරන දේවල් ටික ඔක්කොම යන්නේ අපි planning එකට තමයි. right? හරි. එතකොට හරි. ඒක තමයි අපේ first phase එක වෙන්නේ continuous development. ඊට පස්සේ second එක තමයි coding කියන එක. මේ coding එකෙන් තමයි අපි code එක ලියන්න පටන් ගන්නවා. ඒතර මේක මොකක් හරි programming language එකක් වෙන්න පුළුවන්. මේක මොකක් හරි scripting language එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. right? මොකක් හරි language එකකින් මේක develop කරන්න පටන් ගන්නවා. ඒතර මේක coding phase එකේදී අපි සාමාන්‍යයෙන් කරන අපි code එක ලියනවා. අපි infrastructure එක design කරනවා. අපි මේ සමහරක් process code පැත්තෙන් කරන දේවල් අපි automate කරනවා. ඒ වගේම අපි implement කරනවා test සහ security දේවල් පොඩ්ඩක් අපි implement කරනකොට code එක පැත්තෙන් අපි improve වෙන්න ඕන අපේ තියෙන security දේවල් right අපි දේවල් ලියන්න ඕනේ අපි මේ coding phase එකේ. එතකොට අපි බැලුවම මේ continuous development process එකේදී දැන් planning ගැන මම කතා කරා සහ මම coding එක ගැන කතා කරා. ඒතකොට මේකේ මම තවත් දුරට කියනවා නම් මේ අපේ සම්පූර්ණ development process එක part වලට කඩන නැත්නම් small projects වලට කඩන එක තමයි මේ planning phase එකකින් එන්නේ. ඊට අමතරව මේ DevOps team එකේ දේවල් accelerate කරන්න නැත්නම් අපේ තියෙන දේවල් වැඩි දියුණු කරන්න මේ නැත්නම් අපේ software development life cycle එකේ overall අපේ software development life cycle එකේ අපේ තියෙන performance improve කරන්න මේකේ මේ planning part එක සහ planning part එක ගොඩක් අපිට අවශ්‍ය වෙනවා. හරි. මේක මම අර කලින් කිව්වා වගේ මේකේ code එක අපිට කැමති language එකෙන් ලියන්න පුළුවන්. ඒක මේ DevOps වල මොන language එකකින්ද ලියන්න කියලා අවශ්‍ය නැහැ. right? හැබැයි මේ planning phase එකේදී අපිට කිසිම tool එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. right? අපිට coding කරන්න තව tool එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම DevOps කියලා tools නම් ගොඩක් වෙලාවට code develop කරන්න ගොඩාක් open source tools තියෙනවා. right? කැමති editor එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට DevOps පැත්තෙන් DevOps tool එකක් අවශ්‍ය වෙන්නේ නැහැ කිව්වට මේ code manage කරන්න right? code අපිට centralized location එක දාලා centralized location එක තියලා අපිට අපේ කට්ටිය අතර share කරන්න අපිට ඕන වෙනවා version control කියන system tool එක right අපිට කිසිම DevOps tool එකක් අවශ්‍ය වෙන්නේ නැහැ planning phase එකේදී හැබැයි අපිට version control tool එකක් අවශ්‍ය වෙනවා මොකටද අපේ code එක maintain කරගන්න. ඔතනදී ඔයගොල්ලෝ අහලා තියෙන වචනයක් තමයි SCM කියලා source code management. කියන අපේ code එක manage කරන්න අපිට tool එකක් අවශ්‍ය නැහැ. දැන් මොකටද අපිට මේ source code management tool එකක් අවශ්‍ය වෙන්නේ? right. ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ අපේ develop කරන එක්කෙනෙක් නෙමෙයි. අයියේ අපි දැන් model කැඩුවා. ඔයා මේ part එක කරන් ඔයා login string එක ඔයා database එක ඔයා backup ගන්න එක ඔයා reporting section එක මේ කට්ටිය එක්කෙනෙක් වැඩ කරද්දී තව කෙනෙක් වැඩ නොකර ඉන්නේ නැහැ. එයා එයාගේ part එක කරනවා. ඒතර අපි කට්ටිය වෙන් වෙලා ඒ කියන්නේ අපි isolatedly වැඩ කරාට අපි develop කරන එක product එකක්. ඒතර එක product එකක් කියලා කියන්නේ එක set of code එකක් තියෙනවා. එතකොට මම develop කරන file එකේ line එකක් තව කෙනෙකුට අනිවාර්යෙන් අවශ්‍ය වෙන්න පුළුවන් එයාගේ code එක develop කරන්න. එතකොට මොකද වෙන්නේ? මගේ file එක නැත්නම් මට දුන්න part එකේ change එකක් කළා නැත්නම් තව කෙනෙක්ට මගේ දුන්න part එකේ change එක කරන්න අවශ්‍ය නම් කොහොමද අපි දෙන්න අතර මේ සම්මතතාව වෙන්නේ? කොහොමද මම කියන්න ඕනේ කාටද? මම කොහොමද දන්නේ මගේ file එකේ තව කවුද change කරන්නේ කියලා? මම කරන update එකක් තව කෙනෙකුට update එකක් නොවී යන්න පුළුවන්. උදාහරණයක් හැටියට හිතන්න මම code එක තැනක save කරලා මම මේ code එක අරගෙන මම මගේ changes ටික කරනවා. මම මගේ changes ටික කරලා මම ආයි මගේ code එකට දානවා. දැන් එළියේ ඉන්න කෙනෙක් එයා දන්නේ මම අප්ඩේට් එකක් දැම්මා කියලා. එයා අර කෝඩ් එක අරගෙන නැත්නම් එයා මට කලින් ඒ කෝඩ් එක අරගෙන තියෙනවා. එයාත් මම ගත්ත වෙලේ මෙයාත් කෝඩ් එක ගත්තා. එයා චේන්ජ් එකක් කරලා දානවා. දැන් මමත් චේන්ජ් එකක් කරලා දානවා. එයා චේන්ජ් එකක් කරලා දානවා. දැන් මේක කොහොමද අහුවෙන්නේ? මේක අහුවෙන්නේ අපි අන්තිමට ටෙස්ට් කරන්න ගියාම. ඒතර ආයි අපි දෙන්නට ඒක අරගෙන අවිල්ලා එයාට මට වෙනම කතා කරලා දාන්න වෙනවා. නැත්නම් අපිට හොයන්න ඕන දැන් මෙකනිසම් එකක් තියෙන්න වෙනවා. කවුද මේක කරේ? මුලින්ම කරේ කවුද? පස්සේ කරේ කවුද? කවුද මේක දැම්මේ? මොනවාද මේකෙන් conflict එකක් වෙන දේවල් මොනවද right ඔය දේවල් හොයාගන්න අපිට අවශ්‍ය වෙන මේ version control system right තාම ඔයාලට තේරුම් නැත්නම් මොකක්ද මේ version control කියලා කියන්නේ අපි මෙහෙම දෙයක් හිතමු අපිට පුළුවන් මේ දැන් හිතන්න මොකක් හරි ෆයිල් එකක් තියෙනවා මම මේ ෆයිල් එකට මොකක් හරි අප්ඩේට් එකක් දෙන්න මම ෆයිල් එකට අලුත් ලයින් එකක් දෙන්න අලුත් ලයින් එකක් ඉවර පස්සේ මම මේකට දානවා version 1 තව කෙනෙක් මේ ෆයිල් එක අප්ඩේට් කරන තව මොකක් හරි තව
ටෙක්ස්ට් එකක් ඇඩ් කළා. වැලියු එකක් ඇඩ් කළා. මේක දැන් version 2 වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ version number එන්නේ increase වෙනවා. මේකේ version එක number එකක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට පොඩි ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ digits තියෙන මොකක් හරි code එකක් වෙන්න පුළුවන්. right? කොහොම හරි මේක එකක් එකිනෙකට වෙනස් code එකක් තමයි එන්නේ. දැන් හැමතිස්සෙම කරන change එකට code එක add වෙනවා. ඔයා කරන addition එකට විතරක් නෙමෙයි. addition එකක්, update එකක්, මේ delete එකක්ම එයා ගන්න අලුත් version එකක්. ඒකට ඔයාලට පේනවා මේ layer එකක් උඩ layer එකක් එන්නේ. ඒතර මේ උඩම layer එක තමයි ඔයාගේ තියෙන latest එක. හැබැයි ඔයාලට පුළුවන් ඕන වෙලාවක ගිහලා කලින් මොකද්ද කරේ ඊට කලින් මොකද්ද කරේ ඊට කලින් ඉද මොනවද version මේ versions දෙකේ matches මේ පරණ එකේ නැත්නම් මැද එකකයි උඩ මේකේ තියෙන වෙනස මොනවද මෙච්චර කල් මොනවද කරලා තියෙන වෙනස්කම් මේක කවුද change කරලා තියෙන්නේ මේක කවද්ද change කරේ කවුද මේ change එක apply කරේ right ඔය දේවල් ඔක්කොම හොයාගන්න පුළුවන් අපි ගියොත් SCM tool එකකට SCM කියන්නේ source code management tool එකකට ගියොත් ඔය මම කියපු දේවල් අපිට ඔක්කොම track කරගන්න පුළුවන් මොනවද දැන් මේ අපිට භාවිතා වෙන popular SCM tools මොනවද ප්‍රධානම දෙක තමයි Bitbucket අනිත් එක Git Mercurial and SVN තව ගොඩාක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ search කරලා බැලුවොත් SCM tools බර ගාණක් තියෙනවා ගොඩක් වෙලාවට මේ organizations අපි පාවිච්චි කරන්නේ open source tool එහෙම නැත්නම් ඔයාට ඕන proprietary එකක් නම් purchase කරලා ගන්න පුළුවන් purchase කරොත් ඒකේ number of logins ගන්නට cost එකක් අඩු වෙනවා like users ලා කී දෙනෙක්ටද මේක share කරන්නේ මේ අපිට ඕනනම් ඔයගොල්ලෝ අහලා තියෙන දන්න SaaS product එක. ඒ කියන්නේ software as a service. අපිට පුළුවන් මේගොල්ලෝ cloud service එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ කියන softwares locally install කරන්න අවශ්‍ය නැහැ. හදපු එක තියෙනවා ඒගොල්ලෝගේ අපිට ඒක තියෙන purchase කරලා ගන්න විතරයි. ඒක අපිට cloud එකේ host කරලා තියෙන්නේ. අපිට ඕන තැනක ඉඳලා ඒක access කරගන්න පුළුවන්. ඔය වගේ කැමති tools බර ගන්නක් තියෙනවා. ඔය මම දාලා තියෙන ගොඩාක් ප්‍රසිද්ධම දේවල් කීපයක් විතරයි. but මේකෙන් එහාටත් ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. දාන්නේ මම සෝෆර් මම කිව්වේ Bitbucket Git Mercurial සහ SVN හරි ඊට අමතරව මේ දැන් හිතන්න අපි දැන් කෝඩ් එකක් ලිව්වා මේ කෝඩ් එක ලිව්වට මේ කෝඩ් එක රන් කරන්න විදියක් නැහැ දැන් හිතන්න ඔයා ලිව්වේ Windows machine එකේ රන් කරන්න විතර අවශ්‍ය කෝඩ් එකක් ලිව්වට බෑ අපි දන්නා මේක මේක software එකක් මේක software එකක් විදිහට හදන්න නම් මේක exe එකක් කරන්න අපි කියනකොට package කරන්න ඕනේ Windows හින්දා තමයි exe කියලා කියන්නේ. හැබැයි Linux හරි වෙන මොකක් හරි environment එකක් දුන්නා. ඕක දුවන්න වෙන මොකක් හරි extension එකක් ඕන. ඒ කියන්නේ RPM හරි deb හරි තියෙන මොකක් හරි extension එකක් අපිට දෙන්න කියන්නේ. ඒ අදාළ environment එක run කරන්න පුළුවන් වෙන්නේ ඒක package කරන්න ඕනේ. මේ package කරන tools කීපයක් තියෙනවා. එකක් තමයි ant එක, අනිත් එක Gradle එක, Maven. ඒකත් තව tools ගොඩක් තියෙනවා. ඔය මම කිව්වේ ඒකනේ කීපයක් තමයි. ඒ කියන්නේ code එක හදලා අපි code එක build එකක් විදිහට හදන්න ඕනේ. ඒ කියන්නේ අපිට use කරන්න පුළුවන් විදිහට, run කරන්න පුළුවන් විදිහට. මම මේ කිව්වේ මේ එක එක රිස්ක් එක. දැන් website එකක් නම් එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැති වෙන පුළුවන්. හැබැයි හිතන්න අපි software එකක් හදන්න කියලා. අපි හදන්නේ මොකක් හරි package එකක් කියලා හිතන්න. right? artifact එකක් කියලා හිතන්න නැත්නම් binary එකක් කියලා හිතන්න. ඒතර ඒ වගේ දෙයක් නම් අපිට අවශ්‍ය නම් මොකක් හරි tool එකක් අවශ්‍ය නම් එක packaging කරන්න. හරි. right. එතකොට අපේ continuous development එකදී කරන්නේ මොකද? plan කරනවා, අපි code කරනවා, code කළා අපිට අවශ්‍ය code එක package කරලා අපි ඊළඟ step එකට දෙනවා. මොකක්ද ඊළඟ step? continuous testing. හරි. දැන් බලන්න දැන් මම හැදුව code එක මම දැන් code එක දැන් දෙන්න හදන deploy කරන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඊට කලින් මොකද කරන්නේ? මම test කරනවා. මතන අපේ phase එක තිබ්බා continuous testing. ඒ කියන්නේ මම ටෙස්ට් කරනවා. මම ටෙස්ට් කරනවා. මම කරපු දේවල් හරිද? ඒ කියන්නේ අපි ටෙස්ටිං ටික අපි මුලින්ම ඔටෝමේට් කරලා තියෙනවා. අපි මේක බලන්න ඕනේ මේක දේවල් හරියට ෆන්ක්ෂන් වෙනවද? මේකට මේ ඉන්පුට් එක පාස් කරොත් මේ අවුට්පුට් එක එනවද? අපිම ටෙස්ට් කරනවා. තමයි ටෙස්ට් කියන ෆේස් එකේ තමයි අර බිල්ඩ් කියන එක එන්නේ. කියන්නේ කෝඩ් එක මම ලියුවා කියලා හිතන්න. කෝඩ් එක මම ලියුවට මම කෝඩ් එක බිල්ඩ් කරන මම පැකේජ් එක හදනවා. මම පැකේජ් එක හදනකොට තමයි හදන එකයි මම ටෙස්ට් කරන එකයි දෙකම කරන්නේ continuous testing කියන phase එකේ. ඒකෝනේ මෙතන අපි ගොඩාක් දේවල් අහුවනවා මොනවාද මේ build එකේ අපේ තියෙන වැරදි මොනවාද conflicts තියෙනවා නම් ගොඩාක් වෙලාවට මේ conflicts අහුවන දැන් එකම line එක දෙන්නෙක් ලියලා. ඒක අන්නේ වගේ දේවල් ගොඩාක් වෙලාවට මෙතනින් track වෙනවා. සහ දාපු values වැරදි නම් right මේ value එක නෙමෙයි නම් argument එකෙන් අරගෙන ඒ value එක එතනදී print කරන්න බැරි නම් හිතන්න ඔය ආයේ pass කරන එක integer එකක් නෙමෙයි. ඒක එතන failure එකක් වෙනවා. ඔය වගේ තියෙන දේවල් what is the difference between manual and automation testing? හරි manual testing කියලා කියන්නේ අපි කරන හැමදේම manually කරන්නේ. උදාහරණයක් හැටියට මම කියන්නම් අපිට තියෙනවා web interface එකක්. මම QA engineer කියන්නේ නෙමෙයි but මම දන්න ඉතින් මම මේක explain කරනවා right? මේක හොඳ ප්‍රශ්නයක්.
ගොඩක් අර මේ ටෙස්ටිං කියන පාර්ට් එක කියන්නේ QA engineer. ඒක quality assurance engineer කියලා නේද ගොඩක් වෙලාවට කියන්නේ QA engineer කියලා. right. මේ quality assurance engineer දැන් මනෝසේ ටෙස්ටිං සහ automate testing වෙබ්සයිට් එකක් තියෙනවා. මේකේ login එකක් තියෙනවා. username password ගහලා login කරලා enter කරන්න තියෙනවා. ඒතර manual testing එකේදී මොකද කරන්නේ? එයා developer එයා client දෙන්න කලින් එයා ඒගොල්ලෝගේ organisation එකේ හදපු username සහ password දාලා test කරලා බලන බටන් එක බලන්න ඊළඟ screen එක තියෙනවා. right එනවා. ඊට පස්සේ එයා නම හරියට දාලා password එක වැරදිට දාලා ඔබලා බලන්න error message එකක් එනවා. ඔව් එනවා. ඊට පස්සේ එයා නම වැරදිට දාලා password හරියට දාලා බලන error message එකක් එනවා. ඔව් එනවා. ඒකට ඒක ඒ දෙකේදී එන්න ඕනේ සාමාන්‍යයෙන් අපි දන්නවා අපි නම වැරදිට දාලා නම හරියට දාලා password එක වැරදිට දැම්මත් ඔයාට එන්නේ මොකද්ද? username or password drop. ඔය වෙලාවකට username එක කරේ password එක විතරක් wrong කියලා කියන්නේ. ඕක අනිත් පැත්ත කරනවා. වැරදි username දාලා හරි password. ඒකෙදිත් එන්න ඕනේ username or password wrong කියලා. ඔය දේ manually තමයි මෙයාට පේන්නේ. මෙයාට pop වෙලා පේන්නේ manually. හැබැයි automate testing කියන්නේ ඔය කරන දේ manual කරන්නේ. ඔයා කරන්නේ ඔක කෝඩ් කරනවා. ඔක කෝඩ් කළා ඔයාට පුළුවන් API කියලා කියනවා. API call එක. ඒ කියන්නේ අපිට පුළුවන් connection string එක pass කරන්න website එකට. අපි යවන pass කරන එකේ අපි ලියනවා මොකද්ද username එක මම යවන්නේ මොකද්ද password එක මම යවන්නේ මගේ output එක මගේ log එකේ වදින්න. ඒතකොට මෙයා ගිහලා අර URL එක type කරලා username password type කරන්න අවශ්‍ය නැහැ. ඔයාට ඔය code එක run කරාම ඔයාට log file එක එන. ඒ log file එක බලන්න පුළුවන් මොනවද pop වුණ messages කියලා. ඕක තමයි අර manually කරන දේ තමයි අපි automate testing කියන්නේ. හරි මම හිතන එක පැහැදිලි ඇති කියලා. ඒක manually කරනට අමතරව අපි හැමදේම pass කරන්නේ API call එකක් කියලා. API call එක කියලා කියන්නේ function එකක්. මොකද අපි redirect කරන අපේ username text box එක සහ password text box එකට call එකක් අපි input දෙක pass කරන automated way. පැහැදිලි නේද? හරි. right. right. ඊට පස්සේ මම කතා කරන්නේ මොකද්ද? build and testing එක. හරි. right. හරි. තව දෙයක් මම කියන්නනේ මේකේ මේ කලින් ස්ටේජ් එකේ plan සහ code. මේකේ මම කතා කරන්නේ මේ source source code management ගැන කතා කරන්නේ. මේ source code management tool එකක් ගත්තාම මේ source code මම කිව්වත් මොනවද Bitbucket, SVN, Mercury right ඔයගේ tools කීපයක් තියෙනවා. මේ tool එක ගත්තාම මේකේ version control කියන එක මේකේ තියෙන එක function එකක් විතරයි. මීට අමතරව මේකේ තව ගොඩාක් දේවල් තියෙනවා. එකක් තමයි මේකේ backup and restore. මේකේ code එක එයා backup කරනවා. ඒ කියන්නේ අර version එක තියාගන්නවා කියන්නේ ඇත්තටම වෙන්නේ මොකද backup එකක් තියාගන්න. ඔයා අද කරපු දේ version එක නැත්නම් ඊළඟ කරපු දේ version එක නැගිලා බොය backup එකක් තියෙනවා. ඔයාට ඕන වෙලාවක පරණ version එකට move වෙන්න පුළුවන්. නැත්නම් පරණ version එක බලන්න පුළුවන්. මොනවද changes කියලා බලන්න පුළුවන්. එහෙනම් බලන්න නම් පරණ version එකේ code එක වගාව තියෙනවා. ඒතර මේ source code tool එක right SCM tool එක මොකද වෙන්නේ? ඔයාගේ codes ටික backup කරලා තියාගන්න. ඒතර backup කරන එක එයාගේ වැඩක්. සහ restore කරන එක. ඔයා කොයි වෙලාවකරි කිව්වොත් මට කලින් revision එක කලින් version එක ඕනේ කියලා එයාට පුළුවන් වෙනවා restore කරන්න. කියන්නේ එයාගේ backup එක තියලා එයාට පුළුවන් backup එක දැන් අලුත්ම පතර අලුත්ම තියෙන stage එකට ගේන්න restore කරන්න facility දෙනවා. අනිත් තමයි synchronization කියන එක වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ SCM tool එකක් ගත්තොත් අපි ගොඩක් වෙලාවට අපේ codes දාන්න අපි හදනවා මේ repository කියලා එකක්. මේ repository තමයි අපි අපේ codes ටික දාන්නේ. ඒක repositories code ටික දැම්මහම දැන් මම කලින් කිව්වා අපේ development team එකේ developers group කීපයක් ඉන්නවා. මේගොල්ලෝ මේක develop කරගන්නවා. එතකොට මේගොල්ලෝ හැමෝම අර main repository code එක අරන් main repository එකට මායි code එක දාන්නේ. ඇයි ඒක අපේ centralized තැන. එහෙනම් අපි ඒක පිරිසිදු තියාගන්න. ඒක තමයි අපේ source of truth එක කියන්නේ. ඒක තමයි අපිට තියෙන එකම source of truth එක. අපි මොකද කරන්නේ? මේකේ copy එකක් හදාගන්න තමයි branch එක. අපි කියන්නේ branching කරනවා. අපි මේකෙන් branch එකක් හදාගන්න. ඒ branch එකට තමයි අපි හැමෝම contribute කරන්නේ. right? තවත් organization එකෙන් තව branch එකක් කරන feature branch කියලා ඒ වගේ ගොඩාක් ටිකක් සංකීර්ණ දේවල් මම එච්චර දුර මම යන්නේ නැහැ. අපි කියමු මේකෙන් අපි පොඩි branch එකකට ඒ කියන්නේ මේකෙම copy එකක් ගත්තා. අපි ඒ copy එක තමයි contribute කරන්නේ. copy එකට හැමෝම contribute කරලා පස්සේ release කරන දවසට මේක ඔක්කොම test කරලා පස්සේ මේක මේකත් එක්ක sync කරනවා. sync කරනවා. ඒ කියන්නේ මේක එන්න ඕනේ මේකේ තත්ත්වෙට. දැන් අපි මේක master branch එක උනාට මේක තමයි අපි source code එක තිබ්බට right source of truth එක තිබ්බට අපේ අපි හදපු branch එක මේකට වඩා උඩ තත්ත්වයක තියෙනවා. මොකද මේකේ update වැඩි. එහෙනම් අපිට පුළුවන් වෙන්නේ මේකයි එක තත්ත්වයට ගේන්න. එක තත්ත්වයට ගේනවා කියන්නේ මේක sync වෙනවනේ මේකත්. ඒතර මේ synchronization කියන දේ අපේ SCM tool එකේ තියෙනවා. අනිත් එක short term සහ long term ඔයාලට undo කරන්න පුළුවන් කරපු දේවල්
මේ රිවර්ට් බෑක් කරන්න නැත්නම් කලින් version එකක් ආයි ගේන්න අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව වල changes track කරගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද? changes track කරනවා කියන්නේ කලින් version එකේ මේ version එකේ තිබ්බ වෙනස බලන්න පුළුවන්. ඒ කියන්නේ diff එකක් ගන්නවා කියන්නේ ඔයා file එකක් කරනවා ඔයා compare කරන්න right මේකේ මොනවද තියෙන දැන් changes කියලා අන්න ඒ වගේ ඔයාට ගන්නට changes track කරන්න පුළුවන්. ඒතර ඒකේ කියනවා right කලින් තිබ්බ මේ line එක මේ අලුත් එකේ මේ line එක නැහැ. කලින් මේ line එක තිබ්බා මේ line එක දැනුත් තියෙනවා. මේ line එක මේකේ තිබ්බ නැහැ. මෙයා මේකේ අලුතින් add කරා. ඒ ඉන්නේ changes ති ලස්සනට පේනවා. කොළ පාටින් රතු පාටින් line number එක like straight line වලින් ගානට numbers කියලා පෙන්නනවා. මෙන්න මේ දේවල් අලුතින් අඩනවා. මේ දේවල් නැහැ. මේ දේවල් update වෙලා තියෙනවා. අන්න මේ දේ එක එක පාට වලින් ඉතින්. ඒතරවට changes ටික track කරගන්න හරි ලේසි. ඊට පස්සේ ownership එක. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ කවුද මේ කරේ? කවුද කරේ? මොන userද? කීයටද? ඊට පස්සේ මේක අපිට පුළුවන් මේ දෙක එක level එකට ගේන එක level එකට ගේනවා කියලා කියන්නේ අපි merge කරනවා කියන එක. මේ merge කරන merge එකේද කවුද approve කරේ කවුද මේ code එක review කරේ right කවුද මේක approve කරේ මේක මේ හරි කියලා අන්න ඒ දේවල් ටික ඔක්කොම ඔය facilities ඔක්කොම available ඔය SCM tool ඊට අමතරව users ලා කාටද permission දුන්නනේ මොන users වලටද මේ code එක change කරන්න පුළුවන් කාටද මේ code එක block කරන්න ඕනේ කාටද මේ code එක බලන්න විතරක් පුළුවන් change කරන්න බැරි කාටද ඔය වගේ permission level set කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා මම ඒක ප්‍රධානම දේවල් ටිකක් විතරයි හරි ඊට පස්සේ අපි යමු කලින් කිව්ව control test මේකත් මම කීපයක් මම explain කරා build එක සහ test එක දැන් මේ stage එකේ තමයි මේ testing කියන දේ continuously වෙන්නේ ඒ කියන්නේ ඔයා මොකක් හරි code එකට මොකක් හරි file එකක් update කරා කියනකොට අපිට පුළුවන් ඔයා code එකට ඔයා මොකක් හරි change එකක් update කරලා ඔයා code එක ඔයාගේ branch එකට push කරපු ගමම මේක automatically test වෙනවා. ඔයා වෙනම testing phase එකක් run කරන්න ඕනේ නැහැ. continuous testing එකේදී වෙන්නේ ඔයා file එක line එක add කරලා line එකක් මක් කරලා line එක change කරලා ඔයා push කරොත් ඒ කියන්නේ ඔයාගේ SCM tool එකට දැම්මොත් දාපු ගමන් මෙයා automatically test එකක් run වෙනවා. test එකක් run වෙලා ඔයාට alert එකක් එනවා. ඔයාගේ testing එක success නැද්ද කියලා. එතන මේ testing කරන්නේ tools කීපයක් පාවිච්චි කරනවා. Selenium, TestNG, JUnit ඔයගේ නම් කීපයක් තියෙනවා. ඒ continuous testing කරන්නේ. right so මේ tools allow කරනවා අපේ QA engineers ලට multiple code bases test කරන්න parallelly right parallel test කරන්න පුළුවන් වෙන. ඒතර ඒගොල්ලන්ට කිසිම defects මේ අහුවෙන defects තියෙනවා නම් defects ඉතා ඉක්මනට එනවා. මොකද මෙයා මේක code එක push කරපුවම ඒක automatically test වෙනවා කියන්නේ ඒක මෙයා test කරන්න අවශ්‍ය නැහැ. but මෙයා test කරන දවසක් පරක්කු වෙන්නේ නැහැ. මොකද මෙයා file එක හදලා file එක save කරපුවම test එක automatically run වෙලා මෙයාට alert එකක් එනවා. මේ alert එක ඔයාලට කැමති විදිහින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ මේ Selenium එක තමයි automation testing එක කරන්නේ. එයාගේ එන report එක generate වෙන්නේ TestNG කියන tool එකෙන්. මම කියන්නේ මේ එක process එකක්. ඒතර මේ entire testing phase එක ඔයාට සම්පූර්ණයෙන් automate කරන්න පුළුවන්. ඔයාලට කියන්න පුළුවන් Selenium එකෙන් test කරලා TestNG වලින් report එක අරගෙන මේ report එක බලලා ඊළඟ option එක නැත්නම් ඊළඟ stage එකට යන්න කියලා. ඒතර මේ testing මේ කියලා තියෙන විදිහට build එක වෙන්න test වෙන්න ඔය කියපු දේවල් ටික නැත්නම් continuous testing නැත්නම් continuous integration සහ continuous testing ඔය දෙකම අපිට එකපාර කරගන්න පුළුවන් Jenkins කියන tool එක. Jenkins කියලා tool එකක් අහලා තියෙනවා. ඔය Jenkins කියන tool එකෙන් අපිට පුළුවන් ඔන්න ඔය දේ කරගන්න. එතන මොකද ultimately end of the day අපිට ensure මෙතන මුකුත්ම defects තිබ්බේ නැහැ කියලා අපේ functionality. අපි development කරපු software එකේ කිසිම defect එකක් තිබ්බේ නැහැ කියලා. හරි? එතන මේ කරපු දේ මොනවද වෙන වාසි මම මෙතනම කියන්නම්. right මේ කරපු දේ මොනවද වෙන දැන් අපි කිව්වා QA engineer කෙනෙක් separately කරන වැඩක් අපිට පුළුවන් ඒක automate කරන්න. සහ code එක එයා build කරලා එයාට එන issues එතකොට ආයි අපි මේකට re-attend වෙන්න අවශ්‍යතාවයක් නැහැ. right මෙන්න මේ දේවල් හින්දා අපේ නැත්නම් engineers ලා නැත්නම් organization නැත්නම් customer පැත්තෙන් බලුවොත් කාගේ පැත්තෙන් බලුවොත් time එක labor cost එක සහ effort එක ගොඩාක් දේවල් අපි save වෙනවා. right හරි ඊළඟ එක තමයි continuous integration right continuous integration නැත්නම් අපි මේකට කියනවා මේ එක document එක මම දැක්කම මේක මේ ඔයගොල්ලන්ට කරන්න කලින් මම පොඩ්ඩක් go through කරද්දි මම දැක්ක continuous integration as known as peaceful sleep කියලා තියෙනවා. කියන්නේ අපිට හොඳට නිදා ගන්න පුළුවන් කියන එක. හරි. so මේක තමයි heart එක අපේ DevOps life cycle එක. මොකද මම මේ heart එක කියලා කියන්නේ. මේක දීපු මැද්දේ දැක්කද? අර කීප stages වල right. දකුණු පැත්තේ වම් පැත්තේ තිබ්බ stages 4ක්. දකුණු පැත්තේ තිබ්බ stages 3ක්. මේ මැද තමයි තිබ්බේ මොකද්ද?
continuous integration කියන එක. ඒතර මේක තමයි heart of our DevOps life cycle කියලා කියන්නේ. right? ඒතර මේක මොකටද අපිට ඕනේ? right? මේක තමයි අපේ මේ software development practice එකේදී හරි අපිට අවශ්‍යම වෙන දේ. දැන් උදාහරණයක් විදිහට කියන කෝඩ් එක හදලා කෝඩ් එක commit කරනවා කියන push කරනවා කියන. ඔයා කෝඩ් එක හදලා ඔයාගේ source SCM tool එක නැත්නම් code repository එකට දානවා. right? මේ දාන්නේ නිකන් සුමාන්ට එකපාරක් නෙමෙයි. ඔයා කරන හැම change එකම ඔයාට සරින් සර ඔයා line එකෙන් line එක add කරලා ඔයාට දාන්න පුළුවන්. මොකද දාන හැම පාරම එක automatically එක line එක ගන්න ඔයාට test වෙනවා. ඔයා හිතන ඔයා මුළු code එකම ලියනවා. ඔයා file 10 විතර full code එකක් ලියලා මේක දානවා. ඒක මොකද වෙන්නේ? දැන් ඔයාට errors එනවා 100ක්. හැබැයි ඔයා එක file එකක් හදලා දැම්මොත් ඔයාට errors 10ක් එනවා. හරි. ඔයා line එක add කරලා දානවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔයාට error එකක් එනවා. ඔයාට error එක ඔයාට ඒ වෙලෙම හදන්න පුළුවන්. ඔය විදිහට ඔයාට continuously කරන්න පුළුවන්. අර ඔක්කොම ලියනකම් ඉන්න ඕනේ. ඔක්කොම ලියුවොත් මොකද වෙන්නේ? error 100ක් එනවා. ඔයාට මේ error 100 fix කරන්න අමාරුයි. හැබැයි ඔයා add කරේ එක line එකයි නම් ඔයා එක line එකක් add කරලා මේ code එක දැම්මොත් ඔයාට error එකක් ආවොත් ඔයා දන්නවා මේ රේඛාවේ මේ line එක හින්දා තමයි. right? ඒතර අපිට ඔයාට මේ දැන් මම කියන්නේ file 100ක් 10ක් edit කරන්න ඕනේ නැහැ line එක බලන්න. ඒතර ඔයා code එක push කරන frequency වැඩි. ඔයා more frequency එකෙන් තමයි code එක push කරන්නේ. ඒතර ඔයා code එක push කරන සැරේට පළවෙනි මම මුලින්ම කිව්ව continuous development. ඊට පස්සේ continuous testing. ඔය දෙකම apply වෙන්න ඕනේ. ඔය දෙකම apply කරන්නේ කවුද? continuous integration. එයා integrate කරනවා. එයා අර දෙක join කරනවා. එයා තමයි මේ දෙක join කරන්නේ. කොහොමද continuous? ඒතර එයා නැත්තම් ඔයා code එක කොයි වෙලේ දැම්මත් අර code එක හැදිලා code එක test වෙලා ඔයාට output එකෙන් නැත්තම් ඒ test එක වෙන්නේ නැහැ. මේ integration තමයි මේ දෙන්නම join කරන්නේ. give me a second. Hi. Commit changes, build, unit test, unit test, interface test. එතන දෙකක් තියෙනවා. unit testing කියලා කියන්නේ අපි මේ හදන පොඩි parts වලට. හැබැයි මේ පොඩි parts වල අපි කැඩුවොත් අපි ඔක්කොම වැඩ කරන එක project එක. එහෙනම් මේ වැඩ කරා මේවා part කැඩුවොත් අපි මේ part test කරන එක තමයි අපි unit testing කියලා කියන්නේ. integration testing කියන්නේ මේවා අපි combine test කරන එක නේ. තව කෙනෙකුට තව කෙනෙක් dependent වෙන්න පුළුවන් දෙයක් තමයි තියෙනවා. අන්නේ තැන්වල අපි ඒ කරපු part වෙනම test කරන unit testing එකතු කරලා test කරන අපි කියන integration testing. ඊට පස්සේ අන්තිමට තියෙනවා packaging. ඒ කියන්නේ අර මම අපි build එකක් හදනවා කියන්නේ අපි build එකක් අපි exe එක හරි deploy කරන්න අවශ්‍ය જાතිය package එකක් හදන්න ඕන අපි කියන packaging කරා. හරි. right. ඒතර මෙතන අපිට ගියාම මේ continuous integration තමයි අපි CI කියලා කියන්නේ. CI කියලා වචනයක් අහලා තියෙයි CI continuous integration. ඒකේ long form එක තමයි continuous integration. right. ඒතර මේකෙදි steps කීපයක් අපිට අපි කිව්වාගේ steps කීපයකයි පාවිච්චි කරනවා. right. මොකටද අපේ client ලාට provide කරන්න අලුත් features මේ application එකට. හරි. ගොඩාක් වෙලාවට code එකේ changes වෙන්නේ මේ CI phase එකේ. නැතුව CD phase එකේ නෙමෙයි. CD කියන්නේ මොකක්ද දැම්ම දැනගන්න අවශ්‍ය නැහැ. ඒක කියනවා CI phase එකේ තමයි ගොඩාක් වෙලාවට code changes apply වෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. අර මම කලින් කිව්වා වගේ Jenkins තමයි මේ CI phase එකේදී වැඩ කරන්න ගොඩක් ප්‍රසිද්ධ software එක තමයි Jenkins කියන්නේ. තව තියෙනවා කීපයක්. right ගොඩාක් වෙලාවට ප්‍රසිද්ධ tool එක තමයි Jenkins කියන්නේ. මේ Jenkins එක ගොඩාක් ප්‍රසිද්ධයි CI continuous integration tool. එයාට පුළුවන් changes අඳුරගන්න right code update code එක ටග් ගාලා update කරන්න code එක එකපාර test කරන්න අර වගේ testing tool වලින් ඊට පස්සේ මට පුළුවන් build එක හදන්න build එක හදලා මෙයාට පුළුවන් ඊළඟ phase එකට බාර දෙන්න. මොකද ඊළඟ phase එක continuous deployment. මෙයාට පුළුවන් ඊළඟ phase එකට ටග් ගාලා බාර දෙන්න. උදාහරණයක් මම කියන්න අපි හිතමු මොකක් හරි වගේ පොඩිම change එකක් වෙනවා. මම අර කලින් කිව්වා වගේ right පොඩි change එකක් තිබ්බනම් පොඩි ඔයා line එක කරපු change එකක් ඔයා commit කරපු ගමන් Jenkins ට පුළුවන් ඒ change එක අල්ලගන්න, ඒ change එක test කරන්න, ඒ change එක හින්දා හරිනම් code එක build කරන්න, code එක build කරලා ඊළඟට ගන්න. දැන් හිතන්න ඔය Java file එකක් කියලා. ඔයා update කරේ Java file එක කියලා. Java file එක test කරා ඊට පස්සේ එයා package හැදුවා jar එකක් හැදුවා. ඒ jar එක එයා දෙනවා ඉතුරු ඊළඟ stage එකට deploy කරන්න කියලා. මේ success හරි දියෙක් ගියොත් වැරදි දියක් ගියොත් එයා දෙන්නේ නැහැ. එයාට පුළුවන් notification එක pass කරන්න. මේ notification එක SMS එකක් මොකක් හරි විදිහට මෙයාට පුළුවන්
වෙබ් හුක් කියලා අපි කියනවා notification එක පාස් කරන්න අදාළ ඉන්ජිනියර්ට නැත්නම් යාගේ ටීම් එක නැත්නම් ඒ මැනේජර් රයිට් මේ ටෙස්ට් එක ෆේල් කියලා සක්සස් වුණොත් ඒත් පාස් කරනවා රයිට් මේ චේන්ජ් එක සක්සස් වෙනවා ඔය විදිහට අපිට කන්ටිනියස්ලි අපිට ඉන්ෆර්මේෂන් නැත්නම් අපි කරපු දේ අපිට අප්ඩේට් එකක් ගන්න පුළුවන් මේ CI කියන එක continuous integration එක ඊළඟ එක බලමු අපි continuous deployment හරි මම හිතනවා මේ වෙනකන් කරපු දේවල් ටික පැහැදිලි ඇති කියලා. හරි. continuous deployment phase එක තමයි අපි අර අපිට හදලා දෙනවනේ CI phase එකෙන් අපිට හදලා දෙනවනේ දැන් build එක exe එක. අපි ඒක build කරන්න නැත්නම් අපි ඒක production servers වලට දාන්නේ මේ continuous deployment කියන phase එකේ. ඒතර මෙතනදී තමයි අපි අත්‍තරම අර server සම්බන්ධයෙන් right අපි දැන් මෙච්චර කල් අපි කරේ අපි කෝඩ් එක හදපු තැන විතරයි කෝඩ් එක හදලා කෝඩ් එක ඉතින් ඔක්කොම අපි කෝඩ් එක පැත්තට දැන් තමයි අපි මේක රියල් වර්ල්ඩ් එකට දාන්නේ හරි ඒ කියන්නේ අපි ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එක අපි ස්ටේජ් එක අපි ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකට කෝඩ් එක දාන්න යන්නේ මෙන්න මේ ස්ටේජ් එකේ ඒතර මේක හරිම ඉම්පෝටන්ට් මොකද දැන් තමයි කෝඩ් එක කොයි විදිහට හැදුවත් කෝඩ් එක correctly deploy කරන්න දැන් තමයි දැන් කෝඩ් එක කලින් හදලා තියෙනවා දැන් කෝඩ් එක correctly deploy කරන්න ඕනේ අපි ඒතර මෙතනදී තියෙන දේවල් කීප එකක් තමයි code එක deploy කරන්න ඕනේ servers වලට. right? so code එක servers වලට deploy කරන්න මොකක් හරි විදියක් තියෙනවා. මොකද කොහොමද මම code එක ගිහින් දාන්නේ? මම කොහොමද server එකට ගිහලා code එක දාන්නේ? මොන විදිය code එකක් මේ එන්නේ? මේ code එක එක දේවල් වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන් configuration file එකක් වෙන්න. එක software එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි library එකක් වෙන්න පුළුවන්. right? ඒ කියන්නේ binary file එකක් වෙන්න පුළුවන්. මොකක්ම හරි දෙයක් වෙන්න පුළුවන් කොහොම හරි මේක server එකට build කරන්න. server එකට දාද්දි මොකක් හරි විදියක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ දාන්නේ එක server එකකට නෙමෙයි. අපේ සාමාන්‍යයෙන් අපි හිතමු production environment එක local organization servers කියලා servers 20ක් 30ක් ඉඳලා 100ක් විතරම ඔයා කොහොමද මේ 100ටම එකපාර දාන්නේ? 100ටම හරියට දාන්නේ කොහොමද? එක මොකක් හරි තැනක් fail වුණොත් ඉතුරු ටික continue කරන්නේ කොහොමද? එතන මේ process එකේදී ඔයා මේ code එක දාද්දි servers 50කට ගිහිල්ලා මොකක් හරියක් කියලා stop වෙනවා. ආයි දාද්දි කොහොමද මම අර දාපු servers 50 track කරන්නේ? මම කොහොමද ආයි කවදද දවසක බලන්නේ කොයි files මොන servers වලද දැම්මේ කියලා. මම කොහොමද මේ servers 50ටම දාන්න නැතුව 20කට විතරක් දාන්නේ? ඔය විදිහේ ප්‍රශ්න ගොඩක් එනවා. හරි. අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ දේ කරගන්න අපිට tools කීපයක් අවශ්‍ය වෙනවා. ඔය tools කීපය tools නම් වලින් කියන්නේ නැතුව tools වලින් කරන දේවල් කියලා බැලුවොත්. ඒ කියන්නේ ඒගොල්ලගේ responsibilities අනුව හිතුවොත් කැලේ දෙකක් හදන්න පුළුවන්. එකක් තමයි අපි කියන configuration management tool එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව containerization කියන tool එකක් අවශ්‍ය වෙනවා. ඔය tool දෙකකින් නැත්නම් දෙකම හෝ අවශ්‍ය වෙනවා. මොකද මේ configuration management කියලා කියන්නේ. right? configuration management කියලා කියන්නේ අපිට පුළුවන් මොකක් හරි අපේ change එකක් අපේ servers වලට deploy කරන්න. අපේ servers වලට release කරන්න right අපි තියාගන්නවා රිලීස් කරනවත් එක්කම consistency එක. ඒ කියන්නේ උදාහරණයකට මෙහෙම මට පුළුවන් ඕනම number of servers ගන්නකට change එකක් push කරන්න. මේ change එක push කරන එක මම බාර කරන tool එකට. මේ tool එකට තියෙනවා ලොකු වගකීමක්. මොකද එයා track කරන්න ඕනේ කාටද යවුවේ. එයාට පුළුවන් වෙන්න ඕනේ ඒ අදාළ servers group කරන්න අවශ්‍ය නැහැ. මට ඕන database servers වල විතරක් යවන්න. මට ඕන මේ Linux machine වලට විතරක් යවන්න. මට ඕන application A කියන client servers වලට විතරක් යවන්න. එයාට පුළුවන් වෙනෝනේ ඒ ටික දේවල් ටික categorize කරගන්න. සහ එයාට පුළුවන් වෙනෝනේ ඒ machine වලට විතර change එක යවන්න. සහ එයාට පුළුවන් වෙනවා මට කියන්න මේ machine වලට change එක යවුවා කියලා. right? තව දෙයක් change එක තියෙන machine වලට එයා ආයි change එක දාන්න අවශ්‍යත් නැහැ. දැන් හිතන්න මොකක් හරි වෙලාවක ඔයා servers 10කට දාලා servers 8කට ගිහලා දෙකක් fail වුණා. ඊළඟ පාර ආයි run කරද්දී අර servers 8ට ආයි change එක ගිහලා වැඩක් නැහැ. සහ එයාට පුළුවන් වෙන්න ඕනේ මොකක් හරි දෙයක් effect වෙන්නේ නැතුව right වගේ up time එකට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව code එක change නැත්නම් code එක deploy කරන්න. ඒ කියන්නේ එයාට පුළුවන් වෙන handle කරගන්න right මුලින්ම මම දෙකකට දානවා ඊට පස්සේ තව දෙකකට දානවා ඊට පස්සේ අනිත් දේවල් දානවා ඔය විදිහට මෙයාට පුළුවන් වෙනවා balance කරගන්න. ඒක ඔන්න ඔය කියන දේවල් ටික කරන්න පුළුවන් වෙන්න ඕනේ අපි කියන අපේ configuration management වලට ගොඩාක් දේවල් කරන්න පුළුවන් අතන configuration management tool එකට configuration management tool ගැන අහලා නැත්නම් චුට්ටක් හොයලා බලන්න කීපයක් තියෙනවා ප්‍රසිද්ධම දේවල් tools හතරක් මම කියන්න chef sourcestack puppet Ansible ඔය කියපු tools හතර open source ඒවා ඒවල එක එක පොඩි පොඩි pros and cons නේ කියන වාසි අවාසි දෙනවා ඒකින්ද
කවුරේ කොහෙලා ගහුවොත් මොකද්ද හොඳම tool එක කියලා එහෙම උත්තරයක් දෙන්න බෑ මට. මොකද tool එක හොඳද නැද්ද කියලා depend වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත. ඔයාට අවශ්‍ය මොන වගේ දෙයක් කරන්නද ඒ දෙයට හොයලා බලන්න බැලුවොත් මොකද්ද මේ වල තියෙන හැම එකකින් මොනවද තියෙන වාසි සහ මොනවද තියෙන drawbacks අවාසි බැලුවොත් හොයා ගන්න පුළුවන් මොකද්ද අවශ්‍ය හොඳම tool එක කියලා. Could you please explain 3 terms servers backup disaster recovery by taking real world scenario? Servers backup disaster recovery. මෙහෙම කියන්නේ. හරි. servers කියලා කිව්වහම කොහොමද මම එක explain කරන්නේ? right. server එකක් කියලා කියන්නේ මම සරලව කියන්නම් මේ විදිහට සමහර විට මේ තේරුමකට මේක ගොඩාක් වෙලාවට තේරුම් නැති දෙයක් වෙයි. ඔයගේ laptop එක, ඔයගේ desktop machine එක කියලා කියන්නේ computer එක. computer එකේ server වෙනස් වෙන්නේ කොහොමද? computer එක කරන්න පුළුවන් දේවල් ප්‍රමාණයක් තියෙනවා. ඔයා computer software ගොඩක් දාලා run කරොත් computer එක slow වෙනවා. හැබැයි server එක කියලා කියන්නේ ලොකු resources ප්‍රමාණයක් තියෙන machine එකකට. ඒ කියන්නේ server එක hard disk බර ගන්නක් plug කරන්න පුළුවන්. ඔයා බැලුවොත් ඔයගේ CPU machine CPU එක ගලවලා බැලුවොත් net hard plug කරන්න පුළුවන් එකයි නා. server එක ගොඩාක් plug කරන්න පුළුවන්. ඒ වගේ server එක processors ගොඩක් තියෙනවා. සහ server එකේ network card ගොඩක් තියෙනවා. ඔය වගේ අපි අර අපේ තියෙන එක තියෙන දේවල් items component number of ගානකින් වැඩිලා තමයි server එකක් තියෙන්නේ. ඒ server එකක් කියන එකේ power එක ගොඩක් වැඩි. අපිට පුළුවන් ඒක ලොකු දෙයකට යොදවන්න. සහ අපිට පුළුවන් ඒකේ resources වෙන් කළා virtual servers build කරන්න. නැත්නම් අපිට පුළුවන් මේක cloud එක through වෙන කාට හරි අපේ resources share කරගන්න දෙන්න. ඒතර සරලවම කිව්වොත් server එකක් කියන්නේ powerful computer එකක්. කියන්නේ ඒකේ resources වැඩි. right main resources core resources ටික වැඩි. right core resources කිව්වම මොනවද? CPU, storage, network ඔය ටිකයි mainly එන්නේ. ඒතර ඔය වලින් අපිට පුළුවන් වැඩි processors ගන්න ප්‍රදාන කරන්න පුළුවන්. කියන්නේ ඔයාලට පුළුවන් multiple දේවල් කරන්න. ඔයා කරන දේ enhance කරලා run කරවන්න පුළුවන්. ඒක තමයි servers කියලා කියන්නේ. backup pack කියලා කියන්නේ කොපියක් ගන්නවා වගේ වැඩක්. backup කියලා කියන්නේ කොපියක් ගන්න. මම මොකක් හරි ෆයිල් එක backup කරගන්න. මම ෆයිල් එක කොපියක් ගන්න. හැබැයි මේ backup ගන්න මේ mechanism තියෙනවා. ඒක ටිකක් ලොකු පාඩමක්. right backup එක ගන්න කොහොමද? අපි daily backup ගන්නවද නැත්නම් monthly backup ගන්නවද නැත්නම් daily backup අරගෙන දවස් 10කට පස්සේ backup ටික delete කරනවද නැත්නම් backup ගන්නවද හිතන්න GB 10ක ෆයිල් එකක් කියලා. GB 10ක ෆයිල් එකක් හැමදාම backup කරද්දී අපරාධයි. අපි හැමදාම GB 10ක් copy කරනවා. අපරාධනේ නේ? ඊට අමතරව අපිට පුළුවන් අර changes වෙච්ච ටික විතරක් ගන්න. අද වැඩි මේ GB එක නම් ඒ GB එක විතරක් copy කරගන්න පුළුවන්. ඔය විදිහට mechanism තියෙන backup වෙන සරලම කොපියක් ගන්නවා වගේ වැඩක්. ඒ ගන්න කොපිය ඒක අපි කියනවා single point of failure කියන බෑ. ඒ කියන්නේ ඒ ගන්න කොපිය ඒ forward එකම copy කරලා තිබ්බට කවදාවත් වෙන්නේ නැහැ. ඔයාගේ hard එක ගියොත් ඒකත් නැති. ඒක ගන්න කොපිය ඔය portable disk එකේ දාන්න. නැත්නම් cloud එකේ දාන්න. right මොකක් හරි single point of failure මොකක් හරි එකක් හැදුනොත් backup එකයි ඔයාගේ original file එක දෙකම නැති වෙන විදිහක් වෙන්න බෑ. අනිත් එක disaster recovery ඒ කියන්නේ මේ disaster එකේදී ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයකදී ඔයා කොහොමද ඔයාගේ backup ඔයායි restore කරගන්නේ? අනිවාර්යයෙන්ම disaster recovery දී backup එකක් තියෙනවා. නැත්නම් අපේ ගොඩක් අර මේක site tag එක ගැන හිතුවොත් website එකක server එකක් නම් මේ server එකකින් කොපියක් තව තැනක තියෙනවා. ඒතර මේක ප්‍රශ්නයක් වෙන දවසක ඔයාලට පුළුවන් නම් ටග් ගාලා අර server එක පාවිච්චි කරලා use කරන්න. අන්න ඒ වෙලාවට මේ server එක පරණ server එක හැමතිස්සෙම sync වෙලා තියෙනවා. right මම හිතනවා මම answer එක දුන්නා කියලා. ඊට පස්සේ මම කතා කරේ containerization. මම questions දෙද්දි මම questions ටික මම පොඩ්ඩක් කියන්න නැත්නම් මම කරන මගේ board එක චුට්ටක් ස්ලෝ වෙනවා. ඔක questions දාන්න මම answer කරන්නම් අන්තිමට. right ඒක containerization කියලා කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ තියෙන මේ resources ප්‍රමාණය නැත්නම් අපේ software එකේ තියෙන processors ප්‍රමාණය ලොකු වෙනවා. නැත්නම් services ප්‍රමාණය ලොකු වෙනවා. අපිට පුළුවන් මේ services එකින් එක වෙන් කරලා ගන්න. නැත්නම් අපිට පුළුවන් මේ අපේ දුවන services isolate environment එක ගැන කියන්නේ අපිට පුළුවන් මේක containerization කියන concept එක. අපිට පුළුවන් මේ අපි deploy කරන servers ඔක්කොම එක විදිහකින් හදන්න. ඒ කියන්නේ servers ටික හදන්න පුළුවන් අපිට image එක. මේ හදන image එක අපි ගාව තියාගන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? අපි servers හදද්දී අපි ආයේ OS එක install කරගෙන ඉන්න ඕනේ නැහැ. OS එක දාලා Python package එක දාලා Java install කරලා නැහැ. අපිට පුළුවන් ඔක්කොම ටික හදමු
image එක අපි ගාව කියන්නේ මම මෙතන මේ image කියලා කියන්නේ container image එක container image එක කියලා කියන්නේ virtualization concept එක පොඩ්ඩක් එහා ගියපු concept එකක් මම මෙතන concept එක කියන්නේ නැහැ පොඩි concept එක ගැන ටිකක් වෙලාවක් යනවා ඒතර මෙතනදී අපි දෙකක් ක්‍රම දෙකක් අපිට අවශ්‍ය නැහැ එකක් තමයි configuration management කියන tool methodology එකයි containerization කියන methodology මේ methodology දෙකෙන් එකක් අවශ්‍ය නැත් පුළුවන් දෙකම අවශ්‍ය වෙන්න පුළුවන් දෙකම අවශ්‍ය නොවි කරන්න පුළුවන් ඔයාලා තියෙන servers එකක් නා හරි right ඊට පස්සේ අපි යමු continuous monitoring කියන එක right continuous monitoring කියලා කියන්නේ මේකෙදි තියෙන part දෙක performance and availability right continuous monitoring කියලා කිව්වහම අපි monitor කරන්න ඕනේ ඒක මේක සාමාන්‍යයෙන් crucial stage එකක් ඒ කියන්නේ දැන් continuous development එකේදී code එක හදනවා code එක test කරනවා code එක issues තිබ්බොත් ඒක ඒ වෙලෙම fix කරනවා නැත්නම් fix වෙනවා නැත්නම් alert වෙනවා ටික ඊට පස්සේ continuous deployment එකේදී servers වල deploy කරනවා servers එක deploy කරලා අපි නිකන් ඉන්න පුළුවන් බෑ servers එක deploy කරන වැඩේ විතරයි continuous මේ deployment එකේ වෙන්නේ ඊට පස්සේ තමයි හොඳම දේ වෙන්නේ මොකද monitor කරන්න අපි බලන්න ඕනේ මේක හරියට ගියාද right නැත්නම් මේක දැන් deploy කරපු වෙලාවේ හරි දැන් මිනිස්සු traffic එකේ එද්දි කොහොමද client ලා site එක access කරද්දි කොහොමද වෙන්නේ අන්න ඒ දේවල් අපි monitor කරන්න ඕනේ මේ monitor කරන එක තමයි මේ සාමාන්‍යයෙන් අපි software development life cycle එක DevOps practice එකේ තියෙන ටිකක් hard part එක right මොකද monitor කරන එක තමයි ප්‍රධාන දේ එතන මොකක්ද ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්නේ සහ ප්‍රශ්නයක් වෙන්න කලින් මොකද කරන්නේ මේ part දෙකක් තියෙනවා මේ monitoring කියන එකේදී ප්‍රධාන වශයෙන් part දෙකක් තියෙනවා එකක් තමයි proactive monitoring අනිත් තමයි reactive monitoring proactive monitoring කියන්නේ මොකක් හරි වෙන්න කලින් ඔයා හොයාගන්න. reactive monitoring කියලා කියන්නේ මොකක් හරි වුණාට පස්සේ ඔයා ක්‍රියා කරනවා. right. ලේසිම දේ අපි ගමු reactive monitoring. දැන් හිතන්න ඔයාගේ website එක down වුණා. website එක down වුණා. ඔයාට alert එකක් ආව නැත්නම් ඔයාට කවුරු call කරනවා right ඔයාට අග්ගාල ගියවා site එක. ආයෙ ටිකක් ඉන්න ආයෙ විනාඩි 5ක site එක down වෙලා ආයෙ තව කෙනෙක් call කරනවා වාඩි. දැන් මේක reactive monitoring. කියන්නේ දේ වුණාට පස්සේ තමයි ඔයා action එක ගන්න. මේක හැමදාම කරන්න බෑ. එහෙනම් අපි යමු reactive proactive monitoring. proactive monitoring කියන්නේ down වෙන්න කලින් ඔයාට ඔයා දැනගන්න පුළුවන් වෙනවා. ඒක කොහොමද හොයාගන්නේ? අන්න ඒක තමයි ගොඩක් monitoring tools අපිට පුළුවන් monitoring tool එකක් implement කරන්න. ඒතර දැන් හිතන්න කලින් site එක down නැත්නම් server එක down නේ space මාර්ගය නිසා. log file පිරීලා ඔයාගේ server එකේ space මාර්ගය. right ඉඩමාදී. ඒතර ඔයාට පුළුවන් alert එකක් හදාගන්න. ස්පේස් එක 90%ට වඩා පිරෙනවා නම් SMS එකක් එන්න, ඊමේල් එකක් එන්න, ෆෝන් එකට කෝල් එකක් එන්න, නැත්නම් වගේ chat එකට alert එකක් එන්න. දැන් මොකද අන්න proactive. දැන් තව 10%ක් තියෙනවා. හැබැයි ඔයාලට alert එකක් එනවා. ඔයාලට දැන් action කරන්න වෙලාවක් තියෙනවා. right? ඒතර අනිත් අන්න එකක් තියෙනවා proactive monitoring සහ reactive monitoring. අපිට මේ monitoring ක්‍රම දෙකම අවශ්‍ය නැහැ. සමහර දේවල් proactive monitoring කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි proactive monitoring එකට apply කරන්න පුළුවන් දේවල් දැන් ගොඩක් තියෙනවා. proactive monitoring සහ reactive monitoring කියන දෙක ප්‍රධාන වශයෙන් අවශ්‍ය දේවල් දෙක. right. මාත් විශ්වාසයෙන් ප්‍රශ්නෙට answer දෙන්න අපිට. right. හරි. එතකොට මේ continuous monitoring කියන පැත්තේ බලන්න performance සහ availability. performance කියලා කිව්වහම කැලේ දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි performance කියලා කිව්වම memory පැත්තේ performance වෙන්න පුළුවන්. right. high CPU යන්න පුළුවන්. නැත්නම් low space, නැත්නම් server එක reachable, නැත්නම් server එක down. ඔය වගේ දේවල් තමයි අපි performance availability පැත්තෙන් කියන්නේ. availability නෑ කියලා කියන්නේ එක්ක server එක down. performance පැත්තෙන් කියන්න පුළුවන් slow. site එක log වෙනවා slow. නැත්නම් මම button එකක් click කරාම ඒකට message එකක් එනවා slow right. ඒක තමයි performance පැත්තෙන්. availability කියන්නේ අනිකර unavailable ගිලා ඔය site එක unavailable. ඔන්න ඔය දෙකම අපිට පුළුවන් monitor කරන්න අපේ continuous monitoring. ඒතර මේ continuous monitoring කරන පැත්තේ අපි මේ මොකක්ද ප්‍රශ්නයක් ආවහම අපි ඒ ප්‍රශ්නේ root cause එක මේ හොයාගන්න එකත් මේ continuous monitoring වලට DevOps ලා කරන තව කාර්යභාරයක්. මේ cycle එකේ තියෙන නැතුවට ඒගොල්ලෝ ඒක කැප්චුලේ කරන දෙයක් තමයි මොකක්ද ප්‍රශ්නයක් වුණාම ඒකේ තියෙන root cause එක ගිහින් හොයන්නේ. මොකද අපි මොකක් කර දෙයක් වුණාට පස්සේ ඒක patch එකක් ගහලා අපි කියන එකට මේ work around එකක් apply කරනවා. work around එකක් apply කරොත් ඒක ඒ විදිහට හරි. හැබැයි මේක ආයෙ වුණත් මොකද වෙන්නේ? right? අපි මොකක් හරි face එකක් මොකක් හරි විදියක් තියෙන්න ඕනේ. අපේ මේක මේ ප්‍රශ්නයක් වුණොත් ආයි මේ ප්‍රශ්නේ ඇති නොවෙන්න අපි මොන වගේ actions ද ගන්න ඕනේ කියලා. ඒකට
මෙතන වෙන්න පුළුවන් network issues වෙන්න පුළුවන් හරි එතකොට සමහර අපිට මේ ඕන issue එක අපිට automated way එකකින් fix කරගන්නත් පුළුවන් වෙනවා right මෙතනදී එන issues එනවා issues fix කරගන්න හැටි right අපි කොහොමද proactive සහ reactive කියන monitoring කියන දේවල් දෙකම apply කරගන්න ඕන දේවල් දෙකම ගොඩක් වෙනකොට කතා බහ කරනවා right ගොඩක් ප්‍රසිද්ධ tools කීපයක් තමයි මේ monitoring part එකට එද්දී Splunk ELK stack එක අපිට Nagios නැත්නම් Isinga නැත්නම් New Relic Sensu ඔය වගේ alerts සහ monitoring කියන tools සමහර tools දෙන monitoring විතරයි සමහර tools දෙන alert දෙන සමහර tools දෙන alert සහ monitoring දෙකම දෙනවා monitoring කියලා කියන්නේ ඔයාලට present කරන දේ විතරයි alerting tool එක තමයි ඔයාලට inform කරන්නේ alert එකක් දෙන්න ඔයාලට මොකක් හරි monitor වෙනවා මේ monitor කරන්නයි alert කරන්නයි ඔයා ගාව තියෙන resources ඒ කියන්නේ data resources අඩු ගානේ logs ටික තියෙනවා ඒ කියන්නේ මොකක් හරි source එකක් මතනේ monitor කරන්නේ මොකක් හරි source එකක් මත තමයි monitor කරන්නේ right ඒක අනිත් දේ තමයි මේ monitoring tool එකකින් ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට history information බලන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් හිතන්න ඔයාගේ server එකේ logs පිරෙනවා කියලා හිතන්න. මේ සාරලම උදාහරණයක් ගත්තා. මේ logs පිරෙනවා නම් ඔයාලට පුළුවන් මේක graphical නැත්නම් graph එකකට දාගන්න. දැන් මොකද වෙන්නේ? ඔයාලට පේනවා මේ pattern එක මෙන්න එහෙම increase වෙනවා. දැන් ඔයාලට පේනවා right මේක මේ යන pattern එකකින් ගියොත් හෙට වෙද්දි logs ටික full වෙනවා. right so ඔයාලට proactively ඔයාලට action එකක් ගන්න පුළුවන්. ඒක ඔන්නේ විදිහට monitoring tool එකකින් අවස්ථාවේ ඔබ alerting tool එකක් අයිය අපිට අවශ්‍යයි. හරි. ඔයාලට monitor කරන්න අමතක වුණා. නැත්තම් ඔයා හිතුවට වඩා ඉක්මනට logs ටික grow වෙන ගත්තා. දැන් pattern එක යන්නේ මෙහෙම නෙමෙයි කියලා. right. ඔයා හිතුවට වඩා ඉක්මනට grow වෙන ගත්තා. දැන් ඔයාලට පුළුවන් ඔයා අරක alert එකක් දාලා දුන්නොත් මේක 80ට වඩා ගියම SMS එකක් කෙනෙක් ටක් දාලා වඩා SMS එකක් phone එක බලලා වඩා system එකෙන් log වෙලා අවශ්‍ය කාර්යභාරය කරන්න පුළුවන්. right. ඉතින් මේ tools ඔයාලට help කරනවා ඔයාගේ performance පැත්තෙන් ඔයාලට closely monitor කරන්න සහ ඔයාලට පුළුවන් enable කරන්න ඔයාගේ health check එක right proactively ඔයාලට active වෙලා health check එක enable කරගන්න පුළුවන්. ඒතර මේ කරපු දේවල් මොකද වෙන්නේ? productivity increase වෙනවා. ඒ වගේම ඔයාගේ reliability එක right ඒ වගේම ඔයා reduce කරන IT support cost එක right අයියේ ඔයාලට දැන් support engineers 24/7 ඉන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාලට alert එකක් එනවා කලින්. ඒතර ඔයා පුළුවන් routing engineers ලා ගන්න නැත්නම් night shift එකේ ඉන්න කට්ටිය අඩු කරලා දෙන්න. නැත්නම් right ඔය විදිහට manage කරගෙන වට cost එක පැත්තෙන් අඩු කරගන්න පුළුවන්. right හරි. right හරි. මේකෙදි ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා. If we are using microservices architecture in Kubernetes, can we neglect configuration management tool? මේක ප්‍රශ්නේ හොඳයි but again තමන්ගේ requirement එක ගන්න තමයි කියන්නේ මේ සමහර ප්‍රශ්න දිනවා මට general උත්තර දෙන්න බෑ මොකද දැන් හේතුව මම කියන්නම් හේතුව තමයි අපි දන්නේ නැහැ එතන තියෙන අවස්ථාව microservice කියලා කියන්නේ අපි services අපි අපේ machine එක තුළ නැත්නම් අපේ solution එකේ අපේ services කීපයක් දුන්නා අපිට පුළුවන් මේ services වෙනම කඩලා අපි කියන එකට Kubernetes ඇතුලේ pods ඇතුළට move කරන්න පුළුවන් right ඒක pod එකක් කියලා කිව්වහම මම එච්චර explain කරන්න යන්නේ නැහැ මොකද මම ආයෙත් නැත්නම් containerization Kubernetes එකම ඔක්කොම පතේ නෝනද අපිට පුළුවන් මේ services වෙනම කරලා වෙනම isolate environment වල run කරවන්න කියන්නේ node එකක් හදලා node එකක් දාලා run කරවන්න මෙහෙම run කරද්දී right මම අහලා ප්‍රශ්නේ හැටියට Kubernetes ගුණන් දුවන්නේ can we neglect the configuration management tool configuration tool එකක් කරන දේ manage කරන්න පුළුවන් කියලා එහෙම දෙයක් තියෙනවා configuration management tool එකකින් අපිට infrastructure එක post කරන්න පුළුවන්. ඒකට infrastructure එක manage කරන්න පුළුවන්. නැත්නම් ඒක ඇතුලේ pass කරන softwares වල updates manage කරන්න පුළුවන්. right? දැන් හිතන්න ඔයා මොකක් හරි software එකක් ඔයා මොකක් වගේ Kubernetes cloud Kubernetes node එකක් උඩ දුවන right? හිතන්න වගේ ඇතුලේ තියෙන pod එකක් ඇතුලේ දුවන right මම ආස කරන ඊළඟට pod එකක් ඇතුලේ දුවන service එකකට update එකක් දෙන්න. මේ දෙන update එක ආයි ඔය apply කරද්දී ඔයගේ number of posts ගන්න වැඩි නම් number of pods ගන්න වැඩි නම් කොහොමද මේ ඔක්කොම එකපාර manage කරන්නේ මේ ඔක්කොම එකපාර වලට pass කරන්න අවශ්‍යතාවයක් තියෙනවා ඔයාලට පුළුවන් configuration management එක through යවන්න. එහෙම නැත්නම් ඔයාලා කරන්නේ මොකද? මේ pod එක මාක් කරලා මේ pod එක delete කරලා මේ pod එක down කරලා අලුත් pod එකක් ගෙන්න. අලුත් pod එකට අලුත් changes එකක් apply කරනවා. කොයි frequency එකකින් ඔයාලට configuration push කරගන්න ඕනද කියන එක මත මේක ප්‍රශ්නේ change වෙනවා උත්තරේ change වෙනවා. හැබැයි
අපිට neglect කරන්න බෑ configuration management tool එකක්. මොකද ඔයාට ඕනේ ඒක ඇතුළේ තියෙන services නැත්නම් ඒක තියෙන configuration files එක change එකක් නැත්නම් ඒක හදන users ලා ගන්න වැඩි කරන්න නැත්නම් ඒක තියෙන මොකක් හරි ඒකේ තියෙන administration task එකක් කරන්න. අන්න ඒ වගේ දේවල් වලට කරන්න ඕන. ඔයාට configuration management tool එකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාට වෙනම script එකක් manage කරන්න වෙනවා. right? මම තමයි answer දුන්නා කියලා. Are there any monitoring tool for predictions? Not proactive. Predictions කරන tools තියෙනවා. right tools තියෙනවා. එහෙනවා තියෙනවා. ගොඩක් වෙලාවට ඒවා freely available නෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් intelligently කියන්න right මෙන්න මේ වගේ දේවල් මෙන්න මේ විදිහට වෙනවා කියලා කියන්න predict කරන්න පුළුවන් tools. හැබැයි ඒවා ගොඩක් වෙලාවට open source tool නෙමෙයි. ගොඩක් වෙලාවට open source tool ඒවා එහෙම trust කරලා check කරලා බලන්න අමාරුයි. but paid tools තියෙනවා. right අපිට එහෙම check කරලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක run කරලා right ඔයගොල්ලෝ අහලා තියෙන AI ML කියලා අන්න ඒ වගේ දේවල් වලින් තමයි ඒ tools වල predictions ටික මේ අරගෙන එන්නේ. හැබැයි ඒකෙත් එහෙම කරන්න ඒගොල්ලෝ ගාව හොඳ history data information ටිකක් තියෙනවා. මොකද එයාට predict කළා කියන්න එයා ගාව පරණ දත්ත පරණ data තියෙනවා. පරණව patterns ඔක්කොම එයා ගාව තියෙනවා. ඒ වගේ tools තියෙනවා. අපි යමු ඊළඟට නේ. හරි. ඊට පස්සේ මම කියන්නේ how to become a DevOps engineer කියන්නේ. right. මෙතනදී කොහොමද DevOps engineer කෙනෙක් කියන්නේ? කොහොමද අපි මොකක් හරි දෙයක් ඉගෙන ගන්න. කොහොමද අපි දෙයක් ඉගෙන ගන්න කියන්නේ නෙමෙයි. DevOps engineer කෙනෙක් වෙන දේ ඉගෙන ගන්න විතර නෙමෙයි. ඕනම දෙයක් ඉගෙන ගන්න. ඕනම දෙයක master වෙන්න. right. master කියන්නේ සියල්ල දත් කියන එක නෙමෙයි. මොකක් හරි දෙයක් ඉගෙන ගන්න. මොනවද කරන්න ඕනේ? කියවන්න. ඉගෙන ගන්න කියපු දේ ඉගෙන ගන්න. practice කරන්න එක apply කරන්න. ඔය කියපු හතර read learn practice apply ඔය හතර begin කරන්න ඔයාලට කරන්න පුළුවන් මොනවද right මේ පටන් ගන්න විදිහමත් කරන්න පුළුවන් පොඩක් දේවල් කියන්න පොඩක් resources කියවන්න කියලා කිව්වහම කියවන්න කියලා කියන්නේ මේ හරි මේ පොත් කියවනවා විතරක්ම නෙමෙයි right දැන් ගොඩක් වෙලාවට අපිට PDF තියෙනවා නැත්නම් අපිට මොනවද reference sites තියෙනවා right ඕන තරම් pages තියෙනවා ඒ වගේම මේ ඔයගොල්ලෝ කියත් මේ community pages තියෙනවා right groups තියෙන ගොඩාක් දේවල් documentation කියවන medium කියලා තියෙන හොඳ resource එකක් කියවන කියලා medium documentation DevOps books තියෙන හොඳ පොතක් තියෙනවා DevOps සම්බන්ධ Phoenix project කියලා ගොඩක් කට්ටිය අහලා ඉස්සනවලට ඒ පොත පුළුවන් නම් හොයන්න කියන ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඒතර ඒ කරපු ඒ කියලා විතරක් නෙවෙයි කියපු දේවල් තේරුම් ගන්න right මේක වෙන්නේ මෙහෙමයි මේක වෙන්නේ මම බලන්න හැමදේම apply කරන්න බලන්න right මොකද වචන තේරෙන්න මේ වචන හොයලා බලන්න මොනවද ඒක කරන tools ටික හොයලා බලන්න මොකක්ද මේකෙන් කියන්නේ මොනවද tool දෙයක් මොනවද මේකෙන් වෙනස්කම් මොනවද අන්න මේ වගේ දේවල් චුට්ටක් තනියම හොයලා බලන්න ඊට පස්සේ practice කරන්න ඔය apply කරන්න try දෙන්න තමන්ට පුළුවන් නම් තමන්ම පොඩි application එකක් හදලා ඒක බලන්න අර process එක දාලා CI/CD process එක දාන්න කොහොමද ඔය SCM tool එක මේ code එක දාන්නේ මොකද SCM tool එකෙන් කරන්න පුළුවන් දේවල් right practice කරන්න සහ ඒක apply කරන්න real world එකේ ඒක apply කරන්න එහෙම කරන අනිවාර්යෙන් ගොඩක් අදට opportunity එකක් එනවා කියලා හිතනවා right opportunity එක අපිට අර කරපු දේවල් apply කරන්න නැත්නම් ඔයා ගිහලා info කියන්න අපිට right මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ මෙහෙම දෙයක් game පුළුවන් තරම් ඒවා read learn practice apply begin දෙක කරන්න ඕන දෙක mastering කරන්න right then හොඳම part එක how to become a DevOps engineer right how to become a DevOps engineer කියලා කිව්වහම right මේකේ තියෙනවා DevOps engineer කෙනෙක් වෙන්න ගියාම දේවල් කීපයක් කරන්න. කියන්නේ දේවල් කීපයක් කරන්න නෙවෙයි දේවල් කීපයක් ප්‍රගුණ වෙලා තියෙනවා. right කරන්න අනිවාර්ය කියලා නෑ. මොකද මේවා මේ rules ටිකක් නෙමෙයි right. මේවා මේ ඉන්ටර්නෙට් එකේ තියෙන අපි සාමාන්‍ය ජීවිතේ ගන්න ගොඩක් තැන්වල තියෙන resources right. ඒකට කොහොමද DevOps engineer කෙනෙක් වෙන්නේ කියලා බලලා කිව්වහම මේ මම කියලා දෙන දේවල් වලින් අඩුවාන කීපයක් හරි අවශ්‍ය වෙන්න පුළුවන්. right මම කියන්නේ ස්ටෑන්ඩඩ් එක නෙමෙයි මේ ඩිග්‍රී පාස් වෙනවා වගේ මේ BSc net එක ඩිග්‍රී පාස් වෙනවා මම කියනවා එහෙනම් මට කියලා මෙන්න මේ සබ්ජෙක්ට් ටික පුළුවන් වෙනවා. but මේක DevOps එක. මේක මට කියන්න බෑ. එක එක ඕගනයිසේෂන් වල අපිට තියෙන එක එක දේවල්. but generally මම මේ දාලා තියෙන්නේ මොනවාද DevOps engineer කෙනෙක් කරනවා මොනවාද කරන්න ඕනේ කියලා. right. ඒතර මම මුලින්ම දාලා තියෙන්නේ DevOps engineer කෙනෙක් වෙන්න කලින් මම පොඩ්ඩක් කියන්න කලින් slide එක. right. ඒතර මම කලින් කිව්වා DevOps කියලා කියන්නේ not specific to developers or system engineers right DevOps කියන එක developers ලා විතර කියන කට්ටිය විතරක්ම නෙමෙයි DevOps වෙන පුළුවන් system engineers ලා විතරක්ම නෙමෙයි DevOps වෙන පුළුවන් DevOps කියලා කියන්නේ ඕන DevOps කියන engineer කියන තත්ත්වයේ ඉන්න ඕන කෙනෙකුට පුළුවන් කාටද තියෙනවා නම් fashion එක මොකක් හරි දෙයක් evolve කරලා practice කරන්න අලුත් technologies නැත්නම් අලුත් දේවල් ඉගෙන ගන්න නැත්නම් collaboratively වැඩ කරන්න right automation කියන වැඩ කරන්න ඔන්න ඔය කියන තැන් වල වැඩ කරන්න ඔන්න ඔය කියන කල්චර් එකේ
හැරෙන්න පුළුවන් right වැඩ කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් අන්නේ ඕන කෙනෙක්ට DevOps engineer කෙනෙක්. ඒකට DevOps engineer කෙනෙක්ට සාමාන්‍යයෙන් මොනවද දෙන role system administrator developers වැඩ වෙන්න පුළුවන් testing කට්ටිය කරපුවම platform engineers cloud engineers automation engineers right you can be a DevOps engineer because you are already in part of IT ecosystem එකකින් යනවා ඔයාලට පුළුවන් DevOps engineer. You can be a developer, you can be a DevOps engineer because you are already part of IT ecosystems who understand how the things work. Right? Following the understanding the DevOps culture. Right? ඔක තමයි මම කිව්වේ. DevOps culture එක අඳුර ගන්න පුළුවන්. DevOps culture කියලා ගමු මොකද අපි කලින් කතා කරමු මොකද culture කියන්නේ. collaboratively වැඩ කරන්න පුළුවන් වෙනවනේ right feedback updates දෙන්න කට්ටියත් එක්ක share කරගන්න knowledge එක මම කලින් කියපු දේම තමයි right ඒතර example එකක් හරියට කියනවා නම් මේ culture එකේදී මේ DevOps culture එකේදී අපි කොයිම වෙලාවකත් කියන්නේ නෑ ඒක මගේ වැඩක් නෙමෙයි right හැමතිස්සෙම මෙතන අපි අර මේ blameless culture එකක් හදනවා කාටවත් බෝලේ පාස් කරන කියන්නේ අන්න අපි එන්නේ තන ඉන්න හොඳ නෑ අපි හැමතිස්සෙම මොකක් හරි දෙයක් කරනවා නම් ඒක මගේ දෙයක් නෙමෙයි කියලා අතාරින්න හොඳ නැහැ. හරි මම අරගෙන බලන්න මේ තමයි අපි ඉන්නේ. right. ගොඩක් වෙලාවට මේ fresher කෙනෙක් නම් මම මේ කියපු දේවල් ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි. ඒතර ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ documentation සහ මොනම තියෙන process ටික පොඩ්ඩක් review කරන්න ඕන. right. හරි. next එක තමයි learn about Linux. මේක අනිවාර්යම දෙයක්. ගොඩාක් බැලුවොත් අපි ගොඩාක් තියෙන දැනට දුන ගොඩාක් cloud right nearly 90% workload runs on cloud systems that run on Linux. ඒ කියන්නේ 90%ම cloud වල දුවන resources නැත්නම් cloud වල දුවන services වල servers වල operating system වල 90% දුවන්නේ Linux system. ඊට අමතරව ඇයි අපි Linux ඉගෙන ගන්න ඕනේ? Linux open source සහ free. අනිත් එක Linux වල තියෙන powerful terminal එකක් සහ shell access remotely access කරන්න පුළුවන් වල shell access තියෙනවා. සහ higher stability සහ more secure. මම මේ more secure higher stability කියන දේවල් ටික depend වෙන්න පුළුවන් but Windows අනිත් operating system එක compare කරාම යම් කිසි ප්‍රමාණයක් උඩින් යනවා මේගොල්ලෝ. right? පල්ලා තියෙන chart එකක් ඔය දාලා තියෙන්නේ මේ වැඩිපුරම use කරන operating system පැත්ත කියන්නේ Linux කියලා ගත්තාම Linux operating system වලින් වැඩිපුරම පාවිච්චි කරන OS කීප එක කියලා බලුවම ඔක තමයි ගාර්ඩන් එකේ ඇවිල්ලා තියෙන chart එක. right. ඒතර Linux අපි ගොඩක් වෙලාට ඉගෙන මොකද අපි දැන් දන්නවා ගොඩාක් වෙලාවට companies යන්නේ open source පැත්තට. ඒකට cost එක නැතුව cost එක ගොඩක් වෙලාට අඩු කරගෙන cost එක නැතුව open source පැත්තට යනවා. ඒතර අපි දැනගන්න ඕනේ Linux දැන් කොහොමද Linux commands handle කරන්නේ මොනවාද basic commands right. ඒතර Linux ගැන ඉගෙන ගන්නවා කියලා කිව්වහම දේවල් කීපයක් තියෙනවා. ඔයා දැනගන්න Linux වල boot process එක කොහොමද ඊට පස්සේ කොහොමද web service එක configure කරන්නේ web service කොහොම Apache Nginx Stormcat එකක් හරි Linux processors කොහොමද බලන්නේ manage කරන්නේ කොහොමද click කරන්නේ කොහොමද right priority වැඩි කරන්නේ කොහොමද SSH වැඩ කරන්නේ securely කොහොමද connect වෙන්නේ මොනවාද ඒක කොහොමද password එක දීලා connect වෙන්නේ කොහොමද key based authentication ඊට පස්සේ මොනවාද file system මොන file system format කරන්නේ කොහොමද format කරන්නේ ඊට පස්සේ කොහොමද partition create කරන්නේ right ඒතර partition logical volume management concept ගොඩක් තියෙනවා. ඊට පස්සේ කොහොමද අපි logs analyze කරන්නේ logs බලන්නේ කොහොමද logs manage කරන්නේ කොහොමද trouble shoot කරන්නේ කොහොමද logs දිහා බලලා ඊට අමතරව තියෙනවා පොඩි SSL NFS Samba FTP ඔය වගේ දේවල් කොහොමද manage කරන්නේ කියන දේවල් Linux ගත්තම සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියාගන්න ඕනේ. ඊට අමතරව කොහොමද networking පැත්ත අපි හදන්නේ network configuration හදන්නේ කොහොමද DNS manage කරන්නේ කොහොමද Nginx නැත්නම් HA proxy දාන්නේ කොහොමද Linux ල performance පැත්ත increase කරන්නේ කොහොමද right අන්නේ වගේ දේවල් කොහොමද secure කරන්නේ අන්නේ කියන දේවල් ටික කරන්න පුළුවන්. ඒත් ඔය දේවල් කරන්න වර පුළුවන් virtual box එකක් අප් කරලා Vagrant නැත්නම් AWS නැත්නම් GCP මොකක් හරි cloud provider කෙනෙක්ගේ උඩ Linux machine එකක් අප් කරගෙන නැත්නම් වගේ local හරි අප් කරන ඔය දේවල් ටික කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකේ hands on experience එක තියෙන්න ඕනේ. අනිත් එක තමයි understanding infrastructure and automation. Infrastructure සහ automation. Infrastructure කියන්නේ මොකද? ඔයා මොකක් හරි organization එකක වැඩ කරනවා නම් එයාගේ servers නැත්නම් ඒකේ තියෙන basic building blocks එක තමයි අපි කියන්නේ infrastructure කියලා. right? මේ infrastructure එක cloud එකේ තියෙන්න පුළුවන්, on premises තියෙන්න පුළුවන්. cloud කියලා කියන්නේ මොකක් හරි cloud ISP cloud service provider කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් on premises office එක ඇතුලේ නැත්නම් organization එකේ ඇතුලේ resource එක නැත්නම් හරි on premises තියෙන්න පුළුවන්. අන්නේ ඔය කොහේ තිබ්බත් ඔයාට මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මොකක්ද මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියවම කියලා තියෙන්නේ? ස්ටෝරේජ් වෙන්න පුළුවන්. ස්ටෝරේජ් නේ අපි දන්නවා බෑකප්
මම පොඩි පාර්ට්ස් එකක් කියනවා right storage කියලා කිව්වම backup කොහොමද වදින්නේ මොනවද තියෙන NF network file storage මොනවද samba storage networks කියලා ගත්තාම මොනවද තියෙන subnets මොනවද private IPs මොනවද public IPs මොනවද network side ranges මොන වගේ firewall එකද net කරලා තියෙන්නේ network address translation VPN එකක් දාලා තියෙන්නේ ඊට පස්සේ load balances කියලා ගත්තාම කොහොමද load balancing algorithm right මොන වගේ ඇල්ගොරිතම් එකක්ද මොන වගේ ඇල්ගොරිතම්ස් පාවිච්චි කරන්නේ ප්‍රොක්සි හදලා තියෙන්නේ කොහොමද මේවා මේ ස්කේල් වෙන්නේ ඊට පස්සේ high availability පැත්තෙන් ගත්තාම cluster එක කොහොමද manage කරලා තියෙන්නේ failover වෙනවද අනේ දේවල් VPN security වල බලන්න පුළුවන් VPN නම් මොන වගේ VPN site to site VPN security පැත්තෙන් ගත්තාම site එකට SSL දාලාද ඒ වගේ ගොඩාක් concepts තියෙනවා අපි දැනගන්න ඕනේ infrastructure පැත්තෙන් right ඒ infrastructure පැත්තෙන් අරගෙන කොහොමද මේ දේවල් පුළුවන් එහෙමනම් ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ අපිට බේසික් අයිඩියා එක නැත්නම් මේ දැන් මම Linux ඉගෙන ගන්න කිව්වා වගේ මේකෙදිත් මම කියන්නේ hands knowledge එක නැත්නම් හොඳම දේ තමයි cloud training programs ඕන තරම් තියෙනවා cloud training programs freely available ඔකට දන්නවනම් YouTube Udemy ගොඩාක් තියෙනවා free sites available මම අන්තිමට කියන්න තව දේවල් කීපයක් right ඒතර මේ දේවල් වල කියලා training මොන තියෙන training ඒ programs follow up කරන්න ඒකේ තියෙනවා ගොඩක් labs තියෙන hands on ඒ labs තනියම කරන්න කීප පාරක් කරන්න ඕන දේවල් ටික කරලා ඊට පස්සේ plus point එකේ මම දාලා certification කරන්න කියලා certification කරන්න කියන එක මම අනිවාර්ය කරන්නේ මොකද certification එක නැතු වුණොත් තමන්ට pro කෙනෙක් වෙන්න පුළුවන් master වෙන්න පුළුවන් certification එක ඕනේ ඔයාගේ පැත්තෙන් තෘප්තිමත් වෙන්නේ සහ ඔයාට තව කෙනෙක් ප්‍රොෆෙෂන් කරන්නයි විතරයි certification එක තියෙන advantage එකක් වෙන්න පුළුවන් but training එක must right හොඳම දේ තමයි හොඳම දේ තමයි මොකක් හරි cloud provider කෙනෙක් උන නැත්නම් හරි ඔයාගේ local machine එකේ හරි මොකක් හරි instance එකක නැත්නම් මේ කියලා දැන් මේ resources මේ components ටික පාවිච්චි කරලා මොකක් හරි තමන්ගේම දෙයක් build කරන්න try කරන. ඒකට තමන්ට ඒකේ hands on experience වෙනවා. ඊට පස්සේ මම automation කියලා කියන්නේ දැන් අපි infrastructure කියලා කිව්වා දැන් infrastructure and automation. කියන්නේ මේ හදන infrastructure එක manually හදන්න බෑ. DevOps කියන සංකල්පේ අපි infrastructure auto හදන්නේ අපි කියලා server එකක් අලුතෙන් හදන්නේ server එකක් අලුතෙන් build කරන්න VM එකක් හදලා next කරලා Ubuntu උඩ හරි virtual box හරි VMware උඩ හරි එහෙම හදන්නේ. ඒ කරන වැඩේ automate වෙනවා. නැත්නම් cloud එකේ නම් ඔයා ගිහලා AWS නම් ඔයා ගිහලා EC2 වලට ගිහලා instance එකක් next කරලා instance එකක් up කරන්න. ඒ කරන වැඩේ automate වෙනවා. කොහොමද මේ දේවල් automate කරන්නේ? infrastructure automation කියන පැත්තේදී අපි කතා කරනවා provisioning servers. ඒ කියන්නේ servers හදන එක. configuration කොහොමද configuration server හදලා පස්සේ කොහොමද configurations එක server එක හදන්නේ ඊට පස්සේ deployment කොහොමද අලුත් දේවල් අපි server එකට දාන්නේ right ඔක්කොම දේවල් ටික අපිට පුළුවන් වෙනවා automate කරන්න ගොඩාක් වෙලා අපි පාවිච්චි කරනවා configuration management tools සහ infrastructure as a code tool infrastructure as a code tool වහම ඔයගොල්ලෝ කට්ටිය අහලා terraform කියලා tool එකක් තියෙනවා පුදුමි කියලා tool එකක් තියෙනවා මොකක් හරි ඔය කියන කොහොමද infrastructure එක automate කරන්නේ understanding infrastructure and automation ඔය කියන දේවල් ටිකක් ප්‍රගුණ කරන්න ඕනේ. කියන්නේ ප්‍රගුණ කරනවා කියන මම කියන්නේ මාස්ටර් වෙන්න ඕනේ නැහැ. but තමන් දැනගෙන ඉගෙනගෙන කියවලා තියෙන්න ඕනේ. so automation කියලා ගත්තාම environment පැත්තෙන් automate කරනවා නම් අපි ගාව තියෙන tools අපි කියනවා Vagrant, Docker, Minikube infrastructure පැත්තෙන් බැලුවොත් Terraform සහ Pulumi config management පැත්තෙන් නම් මම කලින් කිව්වා වගේ Ansible, Chef, Puppet, SourceStack තව ගොඩක් තියෙනවා. virtualization image maintenance පැත්තෙන් ගත්තාම packer තියෙනවා ඊට පස්සේ අපි artifact පැත්ත හිතනවා අපි binaries පැත්ත හිතනවා JFrog Nexus කියලා tools කීපයක්. මම මේ tools වල නම් ටික කියේ මොකද පොඩ්ඩක් නිකන් කනට අහලා හොර කරගන්න ඔය tools ටික search කරලා බලන්න. එතකොට බලන්න පුළුවන් මේ tool මොකටද මේ කියන tools ටික අවශ්‍ය වෙන්නේ කියලා. right හරි. මම මේ diagram එක දාලා තියෙන්නේ මේ ඉතින් predict market share expect AWS Microsoft log called in 2020 කියන වැඩිම infrastructures කොච්චර මොන cloud service providers උදේද host කරලා තියෙන කියන ජාස් 20 වෙනකොට right ඊට පස්සේ කියනවා understanding microservices and containers සහ microservices ගැන understanding ගන්න right ඒකත් අතරම අවශ්‍යයි මොකද දැන් ගොඩාක් වෙලාවට organizations යන්න හදනවා containerization ඒ කියන්නේ services ගොඩාක් තියෙනවා මේ services එකට ඕන isolated run කරන්න
ඒගොල්ලෝ යනවා මයික්‍රෝ සර්විස් පැත්තට. ඊටත් අමතරව මේගොල්ලන්ට ඕන නම් මේ isolate environment එක continuous run කරන්න. ඒ කියන්නේ අපි අපේ තියෙන dependencies ගැන හැමතිස්සෙම worry වෙන්න ඕනේ. උදාහරණයක් developer හදනවා නම් developer ගේ machine එකේ ඒක වෙන developer කෙනෙක්ට දුන්නාම එයාගේ machine එකයි කලින් හදපු developer machine එකයි එකම තතාවක් තියෙනවා. එකම version packages කර ඔය ප්‍රශ්න එන හින්දා මොකද containerization. container එකක් කියලා කියන්නේ එයාට පුළුවන් package කරන්න operating system එක අර ඒකේ තියෙන ඊටු dependencies ටික ඔක්කොම එයාට පුළුවන් ඒ image එකට build කරන්න. ඒතර එයාට පුළුවන් ඒක අර same kernel එකද මේකෙන් වෙන kernel isolation කියන එක තමයි shared kernel එකක් උඩ තමයි මේක continuous කරන්නේ. එයාට පුළුවන් ඒ හා සමාන තියෙන ඒ සමානම kernel එකක් උඩ අර දීලා තියෙන image එක භාවිතා කරලා එයාට පුළුවන් ඒ container එක අප්සන්න. ඒතර කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩි කරගන්න පුළුවන්. මේ container කියන concept එක කොහොමද ටික ලොකු concept එකක්. ටික මම මෙතන explain කරන්න යන්නේ නැහැ. right ඒතර ඔයා ඒක ගැන ඉගෙන ගන්න ඕනේ. ඒක ගැන දන්නේ නැත්නම් මොකද්ද containerization මොකද්ද microservices කියන දේවල් ටික. මේ වචන ටික ඉගෙන ගත්තට පස්සේ තව එකකින් තව සම්බන්ධ තව ගොඩක් දේවල් තියෙනවා. but basically ඒකේ දේවල් ටික ඉගෙන ගන්න ඕනේ. ඒක hands on කරන්න පුළුවන් වෙනවා. මොනවද content runtime management ප්‍රසිද්ධ තමයි docker කියන්නේ Kubernetes එකක් කීපයක් තියෙනවා. right නැත්නම් podman තියෙනවා. sorry content runtime engine එක තමයි docker සහ podman තියෙනවා. ඊට පස්සේ මොනවද containerization නැත්නම් containers තියෙන එකේ මොනවද තියෙන වාසි right IL පාවිච්චි කරනවා. ඊට පස්සේ මොකද්ද microservices කියන්නේ සහ orchestrations tool. මේ containers manage කරන්න ගියම කොහොමද manage කරන්නේ? එකක් download automatically up කරගන්න කොහොමද? අපිට අවශ්‍ය වෙලාවට containers වැඩි කරගන්න කොහොමද? අඩු කරගන්න කොහොමද? right online team concept එක දැනගන්න අවශ්‍ය වෙනවා. right අනිත් තමයි අන්තිම එකට අපි යනවා sorry අන්තිම එකට කලින් එක login and monitoring. මේ login and monitoring පැත්තට එද්දී හරි. අපි දැනගන්න ඕනේ මේ login and monitoring පැත්ත කියලා කියන්නේ දැන් monitor කරන්න අපිට මොකක් හරි resource එකක් මම කලින් කිව්වා continuous monitoring වල අපි කතා කරලා ලොකුට කතා කරා. හැබැයි දැන් monitor කරන්න right monitor කරන්න අපිට මේ මොකක් හරි source එකක් අවශ්‍යයි right. ගොඩාක් වෙලාවට company එකේ තියෙන application නැත්නම් softwares deploy කරපු infrastructure වල log enable කරලා තියෙනවා. logging කියන්නේ logs ටික. log enable කරලා තියෙනවා. මොකද්ද වෙන්නේ? මේකට කවුද log වෙන්නේ? කවුද changes කරේ? කවුද log out නැතර මේ කියපු හැමදේම log වෙනවා. તો මේ log වෙනකොට මොකද වෙන්නේ? මේ logs ටික අපිට use කරන්න පුළුවන් metrics එක. මේ logs වල තියෙන information ටික පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් එක එක filters. right මට හදන්න පුළුවන් මොනවාද errors ටික. මොනවාද warnings ටික. මොනවාද OKs ටික. හරියට දිග්ගිය දේවල් ටික මොනවාද? right ඔය විදිහට මට මේව කරලා ගන්න පුළුවන්. කරලා ගත්තට පස්සේ මට filter out කරන්න පුළුවන්. මේදා දවසේ උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් මොකද වෙන්නේ? ඔය විදිහට මට metrics ටික කරලා ගන්න පුළුවන්. right ඒතර ඔය create වෙන logs කොහොමද create වෙනව කොහෙද create වෙනව කියන එක මේ අර architecture design එකේ තියෙන විදිහට තමයි වෙන්නේ. ඔය logs create වෙන logs සාමාන්‍යයෙන් අපි ඔක්කොම logs ටික දාන්නේ centralized location එකේ. එක location එකේ දාන්න. එయ్యේ අපිට පුළුවන් අතර මොකක් හරි monitoring tool එකක් පාවිච්චි කරලා ඒ source location එක පාවිච්චි කරලා එතන තියෙන logs ටික ඔක්කොම අපි filter out කරලා අපිට අවශ්‍ය දේ බලන්න. සාමාන්‍යයෙන් right ඕනම company එක login සහ monitoring කියන එක නැත්නම් login logging සහ infrastructure monitoring කියන ගොඩාක් වෙලාවට ලැබෙලා මාර කලින් කිව්වාගේ ඒක පුළුවන් Splunk සහ ELK elastic plugin stack එක පාවිච්චි කරලා ඔය මේ login සහ monitoring log analysis part එක කරලා. ඊට අමතරව තව ගොඩාක් software solutions තියෙනවා right loggy කියලා දෙන ආකාරයට ඩවුට් කරන monitoring පැත්තට ඒ tools කීපයක් තියෙනවා. අපිට tools පාවිච්චි කරලා අපේ logs සහ logs analysis කරන්න පුළුවන්. log analyze කරද්දී මේ logs ටික ඔක්කොම එකම centralized location එකේ තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ මේ logs ටික analyze කරද්දී අපි සමහර වෙලාවට අපිට query කරන්න ඕනේ. ඒක මොකක්ද language එකකින් query කරන්න ඕනේ. ඒ tool එකට specific language එකෙන් අපිට පුළුවන් query කරලා අපිට අවශ්‍ය logs ටික නැත්නම් අපිට අවශ්‍ය errors ටික විතරක් filter out කරලා ගන්න. right තව අහලා තියෙන Prometheus, Nagios, AppDynamics, Datadog, SignalFX ඔය වගේ tools ගොඩක් තියෙනවා. ඔය tools පාවිච්චි කරලා අපිට logging සහ monitoring පැත්ත කරන්න පුළුවන් අපේ DevOps life cycle එකේ සහ මම කිව්වේ ඔයගොල්ලෝ මේ කියපු දේවල් ටික මේ life cycle අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ concepts එක තමයි මේ information ටික දැනගෙන ඉන්න ඕනේ. මොකද logins and monitoring කියන දේත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න අපිට අවශ්‍යයි. මොකද DevOps life cycle එක මේ login සහ monitoring login එක පැත්තෙන් තිබ්බත් monitoring කියන එක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. කොහොමද trouble shooting logs manage කරලා trouble shooting කරන්නේ සහ කොහොමද මේවා monitor කරන්නේ කියන එක. right
හරි මම ආයි මම මෙතන මම ටක් කරලා මම කලින් කියපු දේම තමයි මාර සම ගොඩක් organizations operations run කරන organizations දුවන් run වෙනවා 24/7 පැය 27ම run වෙනවා මේ පැය 27ම මේක run වෙද්දී මොකක් හරි විදිහට මොනිටර් කරන්න එලාස්ටික් කරන්න විදිහට එලාස්ටික් කරන්න ගියාම අර මම කලින් කිව්වාගේ SMS alert එකද කොහොමද ඉන්වෙන්ටරි ටිකට් එකක් ක්‍රියේට් වෙනවද නැත්නම් ෆෝන් කෝල් එකක්ද නැත්නම් ජීරා ටිකට් එකක්ද මොකක්ද වෙන්න ඕනේ කියන එක ඩිසයිඩ් කරන්න පුළුවන් බට් මොකක් හරි මෙකනිසම් එකක් තියෙනවනේ මේවා ට්‍රැක් කරගන්න මේවා කැච් කරගන්න right right learn coding and scripting right coding and scripting ගැන අපි දැනගෙන තියෙනවා මොකද මේ coding and scripting කියලා කියන්නේ right coding and scripting ගැන අපි කතා කරනවා නම් අපි දැනගන්න ඕනේ මේ දැන් අපි DevOps වලට එනකොට අපිට coding නැත්නම් අපිට concepts මුකුත් බැරුව ඉන්න බෑ මොකක් හරි language එක අපිට at least එක language එකක අපිට coding skill එකක් යම් කිසි ප්‍රමාණයක තියෙනවා ඊට පස්සේ අපි scripting කියනවා මේ code කරපු දේ නැත්නම් අපිට පුළුවන් වෙනවා මොකක් හරි කරන manual දෙයක් automate කරන්න script එකක් අපි ලියන්නේ අපි කරන දේක් අපිට automatically කරගන්න ඕන මොකද manual task කරාම අපි කරන දේ automate කරනවා ඒ coding සහ scripting කරන කියන දේවල් දෙක ගත්තාම ඉක්මනින් දාගෙන knowledge of programming languages added advantage ඒක තියෙන එක වඩා හොඳ added advantage එකක් වට coding පැත්තේ idea එක තියෙනවා ඊට පස්සේ මේ දෙක කරන්න හොඳම දේ තමයි මොකද build කරන්න පොඩි application එකක් පොඩි programming language එකකින් develop කරපු ඔයාගේ application එකක් scratch එකේ bottom එකේ පල්ලෙහාම ඉඳලා develop කරා. තාම develop කරා. ඊට පස්සේ ඔයා මොකක් හරි වෙන manual task එකක් automate කරනවා. ඔය දෙක ඔයාලට කරගන්න පුළුවන් නම් ඔයාලට login coding සහ scripting කියන දෙකම ඔයාලට apply කරලා බලන්න පුළුවන්. right? ඒතර මම ආර script language කියලා කියවම කියන්නේ ගොඩක් වෙලාවට bash සහ python තව ගොඩක් languages තියෙනවා. ගොඩක් වෙලාවට bash python දෙක Linux ආශ්‍රිතව යන හින්දා මම mention කරලා තියෙනවා. ඒතර වඩා හොඳයි මොකක් හරි scripting language සහ මොකක් හරි coding language එක තමන්ට පුළුවන් නම් script automation කරත් තමයි එන්නේ scripting language ඒක ගොඩක් වෙලාවට අත්‍යවශ්‍යයි but coding කියන එක අත්‍යවශ්‍ය නොවෙන්න පුළුවන් but ඒක තියෙනවා නම් වඩා හොඳයි at least ඔයාලට concepts ටික පුළුවන් නම් ඒත් හොඳයි මම නම් හිතන්නේ right අනිත් දේ understanding the DevOps life cycle දැන් මේක ඔයාලට හොඳට පුළුවන්. ඒතර මම කීප දේවලින් how to become a DevOps engineer කියන එකේ understanding DevOps life cycle කියන එක ඔයාලට මේ වෙද්දි හොඳටම පුළුවන් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ එක stage එකක් හොඳටම හරියටම දාන්න. right මම මේක ආයි explain කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේ life cycle එක වෙන්නේ කොහොමද මේ ටික වැඩ කරන්නේ කොහොමද කියන දේවල් ටික දන්නවා. right අන්තිමට එක කොහොමද security best practices මොනවද දැන් best practices මේ best practices ගැන ඔයා දැනගෙන ඉන්නේ DevOps engineer කෙනෙක් වෙනවා. මොනවද best practices security best practice කොහොමද අපි secure කරගන්නේ? ඒතර infrastructure පැත්තෙන් security, application පැත්තෙන් security, data පැත්තෙන් security, monitoring and auditing කරන හැටි, setting alert set කරන හැටි. හරි. infrastructure පැත්තෙන් security මොකද? ඔයාගේ server secure කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දැනගන්න ඕනේ පිටින් කාටද කනෙක්ට් වෙන්න පුළුවන්. ඔයා SSH rules දාලා තියෙනවා, firewall දාලා තියෙනවා, ඔයාගේ port block කරලා තියෙනවා, අදාළ network range එකට විතරක් access දෙන්න ඕනේ. ඔයාගේ users ලා block කරලා තියෙනවා, users ලට ඕන permission අවශ්‍ය විදිහට විතරක් apply දීලා තියෙනවා. application security ඔයාගේ application එක කාටද දෙන්න පුළුවන් මොන range එකේ අයටද ඔයාගේ application එක access කරන්න පුළුවන් unauthorized අය කට්ටිය කොහොමද track කරන්නේ password වැරදි application එක කවුරු login හැදුවොත් කීප පාරක් right හිතන්නේ ඔයාගේ username password track එකක් තියෙන කියලා ඒක application පැත්තෙන් handle කරන්න ඕනේ කීප පාරක් lock කරාම කොච්චර වෙලා block කරලා තියෙනවද application එක පැත්තෙන් හිතලා කරන securities ටික ඔයා SSL හදලා තියෙන right කවුරු SSL නැතුව login හැදුවොත් SSL through තමයි එන්නේ ඊට පස්සේ award දෙන්න පුළුවන් VPN connection එකක් හදන්න පුළුවන් secure connection එකක් through තමයි application එක access කරන්නේ data security කොහොමද ඔයාගේ data ටික ඔයා store කරන්නේ securely මොන පැත්තෙන්ද ඔයාගේ මේ encryption team කොහොමද data ටික backup කරන්නේ backups කොහොමද automatically restore වෙන්නේ monitoring සහ auditing කොහොමද මොනවද set කරන්නේ monitoring right මොන දේවල්ද monitor කරන්නේ ඔයා servers CPU performance monitor කරනවද ඊට පස්සේ කොහොමද audit කරන්නේ auditing කියලා කියන්නේ කවුද log වුනේ කවුද මම change එක කරේ audit කරනවද හරියට setting up alerts හරියට alerts ටික හදලා තියෙන්නේ මේ දේ වුණොත් මේ දේවල් trigger වෙන්නේ මේක වුණොත් මෙහෙම notification එකක් එන alerts ටික හදලා ඔය වගේ තව ගොඩාක් දේවල් තියෙනවා ඔය කියපු best practices කියන දේවල් ටික කොහොමද apply වෙන්නේ කියන එක දැනගෙන ඉන්නත් ඕනේ අන්තිමට
මම ඇවිල්ලා ඉන්නවා මොනවාද DevOps වල තියෙන benefits. DevOps වල තියෙන benefits මොනවද කියලා ගත්තොත් මම ඒවා මෙන්න මේ විදිහට කඩලා තියෙනවා කැලේ. right මේක දැන් මේ කියන දේවල් මම මේ කියද්දි ඔයාලට කොහොමද පැහැදිලි වෙනවා අනිවාර්යයෙන්ම fast and better product delivery. අපි දන්නා මේ DevOps life cycle එකේ අපි ගියොත් අපි කොතනකවත් හිර වෙන්නේ නැහැ. right අපි හැමදේම අපි continuous package හදන එක code හදන එක deploy කරන එක monitor කරන හැම එකම අපි කරන්නේ continuous. ඒත් මෙහෙම කරද්දි මෙහෙම කරද්දි අපේ product එකේ delivery product එක අපිට හිතුවට වඩා ඉක්මනට අපිට deliver කරගන්න බෑ. මොකද අපි කොතනකවත් අපි hang වෙලා ඉන්නේ. අපේ කවුරුත් මේ කට්ටිය නිකන් ඉන්න එක phases වල. හැමෝම මොකක් හරි වැඩක යෙදෙනවා. මොකද හැමදේම continuous. Faster issue resolution and reduce complexity. මොකක් හරි issue එකක් අහම හැම issue එකකම track කරන්න, ඒ කියන්නේ හැම issue එකක් මොකක් හරි stage එකේ issue එකක් අහම ඒ issue අපිට automatically track වෙනවා. නැත්නම් ඒ issue එකට automatically fixes apply වෙනවා. අපි හැමදේම automate කරලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම අර කලින් කිව්වා වගේ අපේ complexity ආවන එක අපේ කිසිම complexity එක මොකද අපි යන cycle එක through අපේ complexity එක අඩුයි. ඒ වගේම අපේ issues හරි හිතට පොඩක් මත resolve වෙනවා. Greater scalability and availability. right අපිට පුළුවන් දැන් මේ අපේ scalability අපිට පුළුවන් මේ performance එක improve කරන්න. මොකද අපිට පුළුවන් අලුතෙන් function add කරන්න, ඔයාට ඕන servers අලුතින් දාන්න, ඔයාට පුළුවන් deployment phase එකේදී කියන number of servers ගන්න මෙච්චර කෙනෙක් කියලා ඔයාලට pin number එකක් එහා මෙහා කරලා deploy කරන්න එක විතරයි. ඒ වගේම ඔයාගේ availability right ඔයාලා දන්නවා 100% මේක available. මොකද මොකක්ද දෙයක් වෙන්න කලින් ඔයා alert set කරලා තියෙනවා. automatically ඔයාට alert එක දාලා දන්නා මේ වැඩක් මොකක් down වෙන්න කලින් ඔයාගේ fix කරලා ඉවරයි. availability එක තියෙන සම්පූර්ණ. more stable operating environment right operating environment එක stable අයි operating environment එක ඔයා කලින් හදන ඔයා කලින් decide කරන ඔයා කලින් test කරපු environment එක තමයි මේක build කරන්න දර කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ. better resource utilization මොකද ඔයා performance monitor කරන හින්දා අවශ්‍ය ප්‍රමාණයට resources ටික දීලා තියෙන resources කොහෙද මේ අනවශ්‍ය භාවිත වෙන්නේ පාවිච්චි කරන්න නැති servers තියෙනවා අපිට පුළුවන් ඒ servers ටික අඩු කරන load එක අඩු වෙලා අඩු පුළුවන් number of servers ටික down කරන්න වැඩි විදිහට servers ටික up කරන්න පුළුවන් ඒකින් අපි resources utilize කරලා දිනවා හරියට create automation right අපි ඒක කතා කරා කොහොමද අපි automate කරන්නේ කියලා right CI/CD continuous parting automatically කරන දේවල් ටික create visibility into system outcomes right water logs බලන්න පුළුවන් ඔයාලා audit බලන්න පුළුවන් ওই දේවල් වලින් ඔයාලට බලන්න පුළුවන් මොනවද මේ දේවලින් ඉන්නේ කියන outcome එක කියලා හොඳට create innovation අලුත් දේවල් වලට improve කරන්න පුළුවන් enhance කරන්න පුළුවන් right උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාලගේ security පැත්තෙන් ඔයාලට තව මොකක් හරි දෙයක් implement කරන්න ඕන right ඔයාලට පුළුවන් ඒක innovation එක නැත්නම් ඒක enhancement එකක් දෙක දෙන්න ක්‍රමේ ඔයාගේ day to day වැඩ කරන කාලේ අඩු නිසා ඔයාලට වෙන දෙයකට ඔයාගේ අවධානය යොමු කරලා නැත්නම් වෙන දෙයක් ඔයාලට master කරගන්න වෙලාවක් නැත්නම් ඔයාගේ application එක පැත්තෙන් තව ඔයාලට කරන්න පුළුවන් දෙයකට කාලය යොදවන්න පුළුවන් මේ CI/CD නැත්නම් මේ DevOps life cycle එකේ හරියට ගියොත් right so then finally මට කියන්න තියෙන්නේ මේ මම අර කලින් කිව්වා වගේ මේ DevOps කියන එකම දැන් ගත්තාම මම මේ කියපු දේවල් විතරක් කියපු දේවල් apply නොවන තැන තියෙන පුළුවන් කියලා කියනවා. එහෙම වෙන්න පුළුවන්. මොකද මේ DevOps කියලා ගත්තාම ඒක job role එක ඒක organization එක depend වෙන variety වෙන්න පුළුවන්. right? So some organizations change the culture processing different team to adapt DevOps right ඒක වෙන්න පුළුවන් අර කලින් කිව්වා වගේ ඒක organization එකේ තියෙන යම් කිසි culture සාහිකුලගේ requirements සාහිකුලගේ processes අනුව change වෙන්න පුළුවන් එක organization but concept එකක් ගත්තාම ඔක්කොම concept එක different වෙනවා right some organizations will start building different skill set in the same team to adapt DevOps ඒක වෙන්න පුළුවන් so ultimately කියන්න තියෙන්නේ so still it's all about the collaborative mindset හැමෝම කියවර මම කිව්වා වගේ අර වචන හතර තියෙනවා තමයි අපි DevOps කියලා කියන්නේ right culture practice collaboration what other things right like the words of the mind apply වෙනවා culture collaboration practice tools right okay sorry right hi questions are getting the questions ටිකට මම answer දෙන්නම් right hi
why Microsoft use Linux for their servers without Microsoft server OSs ඒක මෙහෙම වෙන්න පුළුවන්. කියන්නේ අපි දන්නවා ගොඩාක් වෙලාවට මේ resource allocation පැත්තෙන් අපි කතා කරනවා නම් open source කියලා කියන්නේ code එක open, right? අපි මොකක් හරි deploy කරලා develop කරලා දුන්නොත් ඒ code එක open නම් මට ඒකේ දේවල් ටික ඇතුළට ගිහිල්ලා මට ඕන දෙයක change කරවන්න පුළුවන්. ඒතර open source කියන එක තමයි ඔකට තියෙන ප්‍රධානම හේතුව මට පේන හැටි. right? හේතුව අපිට පුළුවන් Linux machine Linux OS එක අපිට මොකක් හරි build කරනවා නම් මට පුළුවන් ඒකේ තියෙන default දේවල් change කරන්න. හරි. ඒතර අපි process එකක් run කරනවා නම් මම පොඩි දෙයක් කියනවා. process එකක් run කරනවා නම් සාමාන්‍යයෙන් process එකක් run වෙන්නේ යම්කිසි priority level එකක. Linux වල මට පුළුවන් මේ process එකේ priority මට ඕන තරමට උස්සලා ගන්න. ඒතර අනිත් process අඩු වෙන පුළුවන්. මේ priority අඩු වෙන පුළුවන්. හැබැයි මට ඕන විදිහට ඒක මට manage කරන්න පුළුවන්. ගොඩාක් දේවල් අපිට customize විදිහට change කරන්න පුළුවන්. හරි. ඒක තමයි ගොඩාක් වෙලාවට Microsoft ලා Linux ලගේ core එක පාවිච්චි කරන එන හේතුව ඒගොල්ලෝ use කරනවා. ඒගොල්ලෝ use කරනවා. ඒගොල්ලෝ open source දෙන්න. but Linux එක already open source. මේ හේතුව වෙන්න ඕනේ ගොඩාක් දුරට Microsoft Linux use කරන හේතුව ඇයි ඒගොල්ලෝගේ OS Microsoft server OS එක use කරන්න අතෝ කියන්නේ. Can I learn complete DevOps course? Where can I learn? හොඳයි. complete DevOps course එක learn කරන්න පුළුවන් තැන් කියලා කිව්වම ලංකාවේ සහ පිටරට කීපයක් තියෙනවා. ඉන්ටර්නෙට් එක ගහලා බැලුවොත් ගොඩාක් courses තියෙනවා. DevOps training school කියලා DevOps training ගොඩක් තැන් තියෙනවා කීපයක්. හොඳම දේ තමයි මම මුලින්ම දෙන advice එක කවුරු හරි newbie කෙනෙක් අලුතෙන් එන කෙනෙකුට දෙන හොඳම advice තමයි free resources පාවිච්චි කරන්න. right? මම next slide එකේ මම දානවා group එකක්. මම DevOps Sri Lanka ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. DevOps Sri Lanka කියලා community group එකක් නේ. community group එකේ community lead හැටියටත් ඒකේ කරන mentoring program එකේ member කෙනෙක් විදිහටත් leading part එකක් handle කරන්න. ඒත් ඔයගොල්ලන්ට පුළුවන් ඒකට ඒ page එකට join වෙන මම පෙන්නන resources ටික. ඒකට ඒක අපි ගොඩාක් වෙලාවට publish කරනවා. Udemy කියලා අහලා තියෙනවද ඔයගොල්ලෝ? Udemy කියන platform එකේ free resources ගොඩාක් වෙලාවට දානවා. ඒක ගොඩාක් courses free දානවා. ඒ කියන්නේ zero cost එකට දානවා. ඒ දාන වෙලාවට අපි link එක share කරනවා. ඒක ඔයගොල්ලෝ දෙතින් ඒකෙන් course එක follow up කරන්න. ගොඩාක් වෙලාවට YouTube එක බලන්න. නැත්තම් මම කියන්නම් YouTube එකේ තියෙනවා හොඳ channels එකක් තමයි free code camp. අනිත් තව එකක් තියෙනවා simple learn. තව එකක් තියෙනවා edureka. ඔය කියන YouTube channels තුනේ ගොඩාක් වෙලාවට DevOps ගැන හොඳ පැහැදිලිව explain කරලා තියෙනවා English වලින් කියන්නේ. but ඔයාලා subtitle එක ඕන enable කරගන්න පුළුවන්. හොඳ resources තියෙනවා හැමදේ ගැන. ගොඩක් වෙලාවට තියෙනවා crash courses තියෙනවා. විනාඩි 7න් විනාඩි 5න් මොකද මේ crash courses තියෙනවා. long courses තියෙනවා. ගොඩක් වෙලාවට මේ free resources පාවිච්චි කරනවා. YouTube එක හොඳ resource එකක්. හොඳ විදිහට පාවිච්චි කරනවා. right? ඊට පස්සේ ඔයාලට පුළුවන් basic understanding ලැබුණාට පස්සේ අනිවාර්යෙන්ම කැමති නම් පුළුවන් DevOps course එක follow up කරන්න. but again DevOps course එක කියලා කියන්නේ ඔයා මාතේ company යන්න බලාපොරොත්තු වෙන ඒ company job එක ගන්නම DevOps course එක කරනවා නම් සමහර විට සමහර දේවල් match වෙන්න නැතිව වෙන්න පුළුවන්. ඒකේ නැති දේවල් ඔයා ඉගෙන ගන්න පුළුවන්. ඕන දේවල් ඔයා ගාව නැහැ කියන එක. good. right? මම ඒක කියනද organization එක අනුව DevOps කියන දේ නැත්නම් but ඔයා ගාව යම්කිසි basic එක තියෙනවා overall එක තියෙනවා ප්‍රශ්න නැහැ. කමක් නැහැ කරන්න. ඊට කලින් මම නම් recommend කරන්න basically ඔයාලට මේ free දේවල් free resources PDF documentation පුළුවන් අරම කිය පොත Phoenix project කියන පොත ටිකක් costly පොතක් පුළුවන් නම් ඒකේ PDF version එක හොයාගන්න. right? දේවල් ටික කියවන්න read learn practice apply. What are the recommended courses which we can learn online Udemy? Courses මොනවද කියලා කියන්න බැහැ නෙමෙයි කියන්න පුළුවන්. හැබැයි ඒක depend. දැන් මම කිව්වොත් AWS නම් trainers ලා කීප දෙනෙක් ඉන්නවා. instructors ලා කීප දෙනෙක් ඉන්නවා. Linux උනොත් ඉන්නවා. Azure උනොත් තව කට්ටිය ඉන්නවා. ඒතර මොන training එක මතද කියලා කිව්වොත් මට පුළුවන් inform කරන්න. හැබැයි ඒක again කෙනෙකුගේ මතයක් වෙන්න පුළුවන්. හොඳම දේ මම කියනවා මෙහෙම හොයාගන්න යන්න Udemy එකට තමන්ට අවශ්‍ය course එක search කරන්න. ඒතර එනවනේ courses කීපයක්. ඒ හැම course එකකින් බලන්න rating. කී දෙනෙක් මේක download කී දෙනෙක් මේක purchase කරලා තියෙනවද කොච්චර rating එකක් තියෙනවද සහ comment reviews කියනවා. review කියවට පස්සේ ඔයාලට තේරෙනවා
මොකක්ද හරියට ගන්න කියලා. මම ගයිඩන්ස් එක මම දෙන්නම්. බට් මම මෙතන කවුරු හරි ට්‍රේනර් කෙනෙක්ගේ නමක් නැත්නම් ෆොරින් ට්‍රේනර් කෙනෙක්ගේ නමක් රෙකමන්ඩ් කරන්න ගියොත් මම දන්නේ නැහැ මොකද්ද මොන කෝස් එකද බලාපොරොත්තු වෙන්නේ. AWS නම් කරන්න වෙන කෙනෙක් Azure නම් වෙන කෙනෙක් ඉන්න හොඳ කට්ටියදී රේටින් අනුව දෙන්නේ. ඒකේ ෆිල්ටර් අවුට් කරන්න පුළුවන්. හරි. වැඩිම රේටින් එකද ෆිල්ටර් වෙනවා වැඩිම ඩවුන්ලෝඩ් වලින්ද කොහොමද වැඩිම රිවිව්ස් වලින්ද කියලා කරන්න පුළුවන්. Right, what is the name of your among මට official YouTube channel එකක් නැහැ. But you guys can reach me. මගේ නම හේෂාන් ධර්මසේන. මම LinkedIn එකේ available සහ මගේ mobile number එක මම දානවා අන්තිමට slide එක දාලා ඇති. ඒක ඔයගොල්ලෝ මාව reach කරන්න පුළුවන් අවශ්‍ය නම් සහ Facebook එකේ Facebook එක දාන්නේ නැහැ. Facebook එකේ මම ඉන්නේ මොකද මම group එක manage කරන නිසා DevOps Sri Lanka කියලා search කරන්න නැත්නම් type කරන්න http://devops.lk ඔයගොල්ලෝ කෙලිම direct වෙන්නේ page එකට. Right. මට YouTube channel එකක් නැහැ. Alright, is it necessary fact to take a cloud provider to handle the cloud? Because I heard some organization have their own cloud. Yeah, correct. ඒක මෙහෙමයි. ඒක ගොඩාක් වෙලාවට යනවා ඔය data protection කියන දේ අනුව තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ මගේ organization එකේ මම ගාව තියෙන secure data නම් customers ලගේ data නම් right ගොඩක් sensitive information නම් මම යන්නේ නැහැ cloud එකට. හේතුව තමයි යන කට්ටියක් තියෙනවා යන්න නැති හේතුව තමයි cloud එකේ මම මොකක් හරි server එකක් අප් කරත් මම මොකක් හරි cloud එකේ database එකක් අරගෙන මම data දැම්මොත් මම දන්නේ ඒ data save වෙන්නේ මොන data center එකේද මොන රටේද මොන data center එකේද මොන rack එකේද මොන මේ server room එකේ කියලා මම දන්නේ නැහැ. ඒක data protection data save වෙන තැනට මට physically access නැහැ. ඔන්න ඔය හේතුවෙන් මම ගොඩක් කට්ටිය තමන්ගේ private cloud එකක් හදනවා. ඒතර private cloud එකක් මම දන්නවා මේකට access තියෙනවා අපිට access තියෙනවා මේකේ පල්ලෙහාම level එකට උනත් access තියෙනවා. ඒ කියන්නේ power cable එකේ ඉඳලා network cable එකේ ඉඳලා hard එක plug කරන තැනට හැම තැනටම මට access තියෙනවා. ඒතර මට protect මගේ data ගන්න. right. ඒතර ඒකෙන් අපිට බෑ private cloud කියන එක අපිට organization එකක් අතුගෙන private cloud එක ඉගෙන ගන්න අපිට organization එක යන්න ඕනේ. කියලා මුලින්ම ඉගෙන ගන්න. හැබැයි කොතර ගියත් cloud කියන concept එක වෙන්නේ එකම දේ. ඒකින්ද මොකක් හරි එක cloud service provider කෙනෙක්ගේ basics දේවල් ටික ඉගෙන ගන්න. ඔයාලට ඒක apply කරන්න පුළුවන් මොනවා තරක්. concept එක එකයි. නම් පොඩ්ඩක් වෙනස් වෙයි, features පොඩ්ඩක් වෙනස් වෙයි, but concept එක එකයි. AWS ලා easy to install, Azure වල virtual machine. AWS වල කියනවා නම් අපි මොකද්ද මම මතක නැහැ. virtual network අනිත් එකේ අපි කියනවා එකම තියෙනවා VNet අනිත් එකේ virtual network range එක මොනවද කියන්නේ. කොහමද වචන දෙක එන්නේ එකම විදිහට එකම concept එකක් ඉන්නේ වචන දෙක විතරයි වෙනස් but ඒ concept ටික ඔක්කොම එකම විදිහ තමයි එන්නේ. හරි. එකක තියෙනවා S3 කියලා block storage එකක් Azure එකේ තියෙනවා block කියලා storage එක. ඔය එකම දේ තමයි වෙන්නේ but concept දෙක වෙනස්. දෙකේ තියෙන මේ add pros and cons ටික පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. right. Right. So DevOps and cloud architect is same. Make a designation දෙකක්. මේකේ මේ DevOps what is the difference between the DevOps and cloud කියන එක කිව්වහම ආයි එක කියන්න බෑ. right. ඒතර අපි හිතනවා නම් DevOps කියන එකේ cloud නැති වෙනත් පුළුවන් organization එකකට cloud කියන එකේ cloud විතරක් තිබිලා infrastructure පැත්ත තියෙන්න නැතිනත් පුළුවන්. right. but මම මෙහෙම කරනවා. ඔයා මේ ප්‍රශ්නේ අහුවද? is the DevOps engineer and the cloud architect same කියලා. ඒතර මේ designation දෙකක්. මේ පුද්ගලයෙකුට දෙන නාම දෙකක්. මේ දෙක දෙන්න හේතුව right මේ දෙක දුන්න මේ දෙක දිහා බැලුවහම cloud architect කෙනෙක් චුට්ටක් උඩින් තියෙනවා. මොකද එයා cloud පැත්තේ architect. අපි දන්නා engineer organization එකේ engineer senior engineer ඊට පස්සේ අපිට associate lead associate architect senior architect වගේ යනවා නම් අපි දන්නවා ඔයාලගේ cloud architect කියන උඩේ ඉන්න. ඒතර එයා කෙලිම cloud පැත්ත manage කරනවා. cloud පැත්තේ එයා architecturing පැත්ත සහ එයාට hands on එයාට පුළුවන් වෙලා තියෙන එයා පල්ලෙහිනම් දේවල් ටික දැනගෙන ඉන්න කෙනෙක් වෙනවා. DevOps engineer කෙනෙක් වෙන්නේ සාමාන්‍ය basic level ඉන්න කෙනෙක්. but මේ දෙකේ වෙනස මෙන්න මේකයි කියලා මෙන්න මේකයි මේකේ දෙකේ වෙනස කියලා බිත්තියක් හරියට මට වෙන් කළා කියන්න බෑ. ඒකත් ආයේ අර organization එක අනුව organization මත depend වෙනවා. but basically කියන්නේ architect කෙනාට වැඩි knowledge එකක් වැඩි hands on වැඩි experience එකක් අනිවාර්යයෙන්ම තියෙනවා DevOps engineer කෙනෙක්ට වඩා තියෙන්න අවශ්‍යයි. right. questions ටික නම් ඉවරයි. right. මම finally පොඩක් මතක් කරන්න ඕනේ ඊට පස්සේ
මේක තමයි අපේ කමියුනිටි එක DevOps ශ්‍රී ලංකා කමියුනිටි එක මම මෙතන දානවා Facebook page එක සහ මෙතන දානවා Facebook page එක මොකද ගන්න අපි යන්න බලන්න http://devops.lk ක්ලික් කරන්න redirect වෙන Facebook page එකට අපේ page එකේ link එක තියෙනවා meetup එක තියෙනවා මේ මම කියලා තියෙන දේ වල accounts පුළුවන් නම් හදාගන්න. මොකද මේ LinkedIn කියන හොඳ resource එකක්. තමන්ට professionally grow වෙන්න ඕන LinkedIn account එක අනිවාර්යයෙන් දාන්න. LinkedIn account එකේ තමන්ගේ දේවල් ටික add කරගන්න. right? ඔයා කරන දේවල් වගේ certifications වගේ share කරන්න පුළුවන්. ඔයාට හොඳ සහ වැදගත් කට්ටියගේ account වලට request දාන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ව ඔයාගේ connection එකට add කරන්න පුළුවන්. සමහර කට්ටිය වලට follow up කරන්න පුළුවන්. right? ඒගොල්ලන්ගේ updates වලට මේ නිතරම හම්බ වෙනවා. අනිත් එක meetup.com හොඳ site එකක්. මේක log වෙන්න මේ register වෙන්න ඕකේ සාමාන්‍යයෙන් මේ meetups තියෙදි ගොඩාක් වෙලාවට meetups publish කරනවා. මම කියන්නේ DevOps ශ්‍රී ලංකා සම්බන්ධයෙන් නෙමෙයි ඕන meetup එකක් data meetup ගොඩාක් වෙලාවට මේ meetups කියන information එනවා ඔය meetup.com කියන්නේ. ඊට පස්සේ තියෙනවා clubhouse ගොඩාක් වෙලාවට ඔය මේ audio පැත්තෙන් මේ කට්ටිය gather කරන application එකක්. right? ඒක තමයි පැත්තේ තියෙන්නේ. ඊට අමතරව මට කියන්න දෙයක් තියෙනවා මේ දැන් මම Linux පැත්තෙන් කියවන එකක් මම මතක් කරන්නම්. Linux පැත්තේ certifications කරනවා නම් ඔයගොල්ලන්ට මම කියන්නේ මේ ඔයගොල්ලෝ certifications වලට කරනවා නම් විතරක් නැත්නම් trainings අපිට ඕන තරම් තියෙනවා කරන්න free available resource තියෙනවා but certifications තියෙනවා නම් මම recommend කරනවා Red Hat certification එක අත්‍යවශ්‍යම හොඳයි කියලා Linux පැත්තේ certifications කරනවා නම් ඒක මගේ perspective එකෙන් කරන පොඩි tip එකක් විදිහට මම කියන්නේ ඒ පැත්තෙන් කරනවා නම් හොඳයි කියලා Linux පැත්තෙන් කරනවා Red Hat certification එක යම් තාක් දුරකට guaranteed ඒ කියන්නේ යම් තාක් දුරකට පිළිගැනීමක් තියෙනවා අනිත් certifications වලට වඩා කියන එක. Right? Any questions? තමයිට ප්‍රශ්න තියෙනවද? So, when you are on industry, can you experience with you? අතරම පුළුවන්. ඒ කියන්නේ designation එක බලපාන්නේ නැහැ ඉස්සරහට. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ අහලා තියෙන ප්‍රශ්න තමයි switch වෙන්න පුළුවන් දානවා DevOps and cloud architect කියන එක. DevOps ඉඳන් cloud architect එකට move වෙන්න පුළුවන්. switch වෙන්න පුළුවන්. ඔව් පුළුවන්. කොහොම විතරක් නෙමෙයි QA ඉඳලා DevOps software, development ඉඳලා DevOps software, system administrator, system engineer ඉඳලා DevOps software, automation engineer DevOps software. ඒ කියන්නේ cloud ඉඳලා DevOps software, DevOps ඉඳලා cloud software ඕන තරම් ඉන්නවා. මොකද concept එක දන්නවනම් ඔයාට opportunity same organization එක නැත්නම් ඔයාලා වෙන organization එකක හරි ඒ opportunity අනිවාර්යෙන් හම්බ වෙනවා. මොකද ඔයා concept එක දන්නවනම් ඔයා automation engineer කෙනෙක් කියන්නේ ඔයා cloud ගැන දන්නවනම් ඔයාලා cloud engineer කෙනෙකුට apply කරන්න පුළුවන්. ඔයාට ඔයාගේම organization එකේ අවස්ථාවක් තියෙන පුළුවන්. හැබැයි ඔයාට වෙන තැනක අවස්ථාවක් තියෙනවා. අනිවාර්යෙන් try out කරන්න පුළුවන්. එහෙම කොතනකවත් හිර වෙන්නේ නැහැ. කිසිම organization එකක් මම cloud engineer කෙනෙක් hire කරද්දී නැත්නම් cloud architect කෙනෙක් hire කරද්දී මම බලන්නේ නැහැ මෙයා cloud මැද කරලා තියෙනවා. මෙයාගේ මේ designation එක cloud මැද හැමදාම තිබ්බ කියලා මම check කරලා දාන්නේ. ඒක මම කියනවා මොකද මම පර්සනල් කට්ටියව ඉන්ටර්විව් කරලා දෙනවා. මම කන්ටිනියු ඉන්ටර්විව් කරන්න තියෙනවා මගේ organization එකේ මගේ part එක හැටියට job එකේ මගේ part එක හැටියට. ඒක එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැකියාව තියෙනවා නම් concept එක දන්නවා නම් hands on තියෙනවා නම් අහන ප්‍රශ්න දෙක දිගන්න පුළුවන් නම් ඉන්ටර්විව් එකේදී අපිට face කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. Not a question actually, but this is one of the best webinar I have joined that can listen focus because it's not boring and inspiring. Thanks for the session. Thank you very much. Thank you very much. Not a question, but this is one of the best webinar. Thank you very much for that commitment. Right. Thank you very much. Thank you, Rameshika. Right. Questions? Right. System engineering field එකෙන් network field එකට career එකට like non system engineering network කරනවා system engineering field එකේ experience valid basic network knowledge එකට යනවා system engineering ඉඳලා network field එකට එනවා නම් system engineering field එකේ experience valid basic network knowledge හරි මේකෙන් track මාරු කරනවා track එක track එකෙන් තව track එකට pipeline එකක් ලබනවා ඒ track change එක හොඳයි මුලදීම කරනවා හේතුව ඔය අවුරුදු 3ක් විතර system engineer ඉඳලා අවුරුදු 3කින් පස්සේ network engineer යන්න ගියොත් මොකද වෙන්නේ
ඔයාව සලකලා බලනවා රයිට් මෙයා දැන් අවුරුදු 3ක් ඉවරනේ එහෙනම් බලනවා හරි ඔයා අවුරුදු 3ක එක්ස්පීරියන්ස් ඉන් නෙට්වර්ක් ඉංජිනේර් කෙනෙක්ද කියලා බලනවා සිස්ටම් වල ඔයා ඇප්ලයි කරන නෙට්වර්ක් ඒගොල්ලෝ ජොබ් පෝස්ටර් දාන්නේ අවුරුදු 3ක එක්ක දැන් ඔයා අවුරුදු 3ක වාට එක්ස්පීරියන්ස් දැන් හැබැයි වාට පියෝර් නෙට්වර්ක් එක්ස්පීරියන්ස් නෙති අන්න එතනදී ඔයාව මයින් ඔයාව ලෙවල් කරන ඔයාව ඉන්ටර්වියු කරන ඔයාගෙන් ප්‍රශ්න අහන්න අර අවුරුදු 3ක නෙට්වර්ක් ඉංජිනේර් කෙනෙක්ගෙන් අහන ප්‍රශ්න ඔයාට ඒ ප්‍රශ්න වලට උත්තර දීලා ඔයාට පාස් වෙන්න පුළුවන් නම් අන්න ඒ ඔයා එතනදී ඕකේ බට් ඔයාට අවුරුදු 3ක නෙට්වර්ක් ඉංජිනේර් කෙනෙක්ගෙන් අහන ප්‍රශ්න ඇප්ලයි කරගන්න බැරුව උත්තර දී ගන්න බැරුව නැත්නම් ඔයාට හොඳට ප්ලේ කරන්න බැරුව ඉන්ටර්වියු එකේදී ඔයාව ගන්නේ අර 1 year නැත්නම් 2 year නැත්නම් 2.5 year 1.5 year වගේ එක්ස්පීරියන්ස් ඉන්න කෙනෙක්ගේ රෝල්. ඒතර ඔයා බලයි ඔයාට වඩා වැඩි වයස නැත්නම් ඔයාට වඩා පස්සේ ගියපු කට්ටිය ඔයාට උඩ රෝල් එකේ ඉන්න ඔයා පල්ලේ ඉන්න. එහෙම වෙන්න පුළුවන් ඔයා ට්‍රැක් එක චේන්ජ් කරන්න. right? ඒක ඔයා ඇක්සෙප්ට් නම් ඒක ඔයාට බාර ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ට්‍රැක් එක චේන්ජ් කරන්න පුළුවන්. එහෙම කරන කට්ටිය. මොකද සමහර ඕගනයිසේෂන්ස් වලට අවශ්‍ය වෙනවා මල්ටි රෝල් ප්ලේ කරන්න පුළුවන් කට්ටිය. දැන් හිතන ඕගනයිසේෂන් එකක් තියෙනවා කියලා හිතන එයාගේ සිස්ටම් පැත්ත වැඩි නෙට්වර්ක් පැත්ත පොඩ්ඩක් තියෙනවා. දැන් එයාට එක්කෙනෙක් ඕනේ. එයාට මිනිස්සු දෙන්නෙක් ගන්න බෑ සල්ලි නෑ ඒ ඉන්නේ ඕගනයිසේෂන්. ඒතර ඒ වගේ තැනකට ඔයාව ගොඩක් වටිනවා. මොකද ඔයා සිස්ටම් පැත්ත ගොඩක් දේවල් කරලා තියෙනවා. ඔයාට නෙට්වර්ක් උත් පුළුවන්. අන්න ඒතර මට ඔයා තමයි හොඳම කෙනා මගේ දැනට ගන්න. right? පැහැදිලිද? right. වෙන questions නම් නැහැ. මගේ LinkedIn එක දාලා තියෙනවා මොබයිල් නම්බර් එක දාලා තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මොනවද ඒවත් තියෙනවා රීච් කරන්න පුළුවන් technically right if I'm available I'm more than happy to help right session එක මම හිතනවා ගොඩක් හොඳට කට්ටියට ගියා කියලා thank you very much for spending your valuable time and sharing your knowledge experience okay no worries yeah අපිට පුළුවන් session එක ඉවර කරන්න එහෙනම් සම්බන්ධ හැමෝටම ගොඩක් thank you thanks අපි බලමු අපි ඉස්සරහට sessions වලදී හම්බ වෙමු right මට අවස්ථාව ලැබුණොත් අනිවාර්යෙන් මම contribute කරන්න කැමතියි right thank you very much